okay ඊට ඔන්න තියෙනවා පේනවා දැන් අර මම කලින් දා පාඩම කරද්දි කියලා දුන්නා අර මැග්නටික් ෆීල්ඩ් එක එන හැටි අර කම්බියක් දිගේ ඔව් පේනවනේ මෙහෙම අර කම්බියක් දිගේ මෙහෙම තියනවනම් අර පේනවනේ දැන් තියෙන්නේ මගේ පැත්තට මෙහෙම යනවනම් එළියට තියෙන්නේ මැග්නටික් ෆීල්ඩ් එක එළියට තියෙන්නේ ඒකයි ඔය වෙන්නලා තියෙන්නේ අපි ඔය දේවල් කතා කරා ඊට පස්සේ මේක මැග්නටික් ෆීල්ඩ් එකක කොහොමද දැන් මැග්නටික් ෆීල්ඩ් එක කොහොමද දාලා තියෙද්දි කරන්ට් මොන හරි කන්ඩක්ට් එකක් තියෙද්දි මේ කන්ඩක්ට් එක මත මේ පේනවනේ නිකන් මේ කන්ඩක්ට් එකක් තියලා මේවනේ CV කියලා ආන්ගේ කන්ඩක්ට් එක මත ෆෝස් එකක් ඇති වෙනවා කන්ඩක්ට් එක මත ෆෝස් එකක් ඇති වෙනවා මේ ෆෝස් එක ගැන හොයන්න force acting on a current carrying conductor placed in a magnetic field. ඕම් එකක් වෙනවා. දැන් අපිට මේක දිගේ මේ කාඩ්බෝඩ් එක දාලා තියෙන මේකේ පැත්තෙන් මේ මෙතන කාඩ්බෝඩ් එකේ මෙහාට මේ බල්බ් එකකින් මේ ඉලෙක්ට්‍රික් සෙල්ස් වලින් මොනවද ඩ්‍රයි සෙල්ස් වලින්වත් මේ පැත්තට මොකුත් බලපෑමක් ඇති නොවෙන්න කියලා තමයි මේ කාඩ්බෝඩ් එක දාලා තියෙන්නේ. දැන් මෙතන වෙන්නේ මොකද්ද මෙහෙම වෙන්නේ? රයිටින් පෑඩ් එක ගන්නම්. තියෙනවා ස්ක්‍රීන් එකනේ. ඔන්න දැන් කරන්ට් එක ඔන්න මෙහි යනවා. මෙහෙම ගිහිල්ලා මේක තුරු යනවා මෙහෙම යනවා. මෙහෙම යන්නේ. හරි? ඔහොම යද්දි අපිට පේනවලු මෙතනදී මේ CB කියන දණ්ඩ metal rod එක මෙහාට move වෙනවා. right? එහෙම එකක් කිව්වොත්. ඊට පස්සේ අපි මේ කරන්ට් මේ බැටරි සෙල්ස් වල මේ සෙල්ස් මාරු කරොත් මේ පැත්තට හිරින තියෙනවා. දැන් මෙහෙමද තියෙන්නේ. දැන් බැටරි එක තියෙන්නේ මේ පැත්තට. එහෙම නැතුව බැටරි තියෙන පැත්ත මෙහෙම කරොත් එහෙම අපිට පේනවලු ඉස්සල්ලා මූණ පැත්තට opposite direction එකට මේකේ කන්ඩක්ට් එක move වෙන්න ගන්නවා. right? ඒකයි ඔය කියන්නේ. ඒකයි ඒ කියන්නේ. ඊට පස්සේ place the U magnet on a stable table and place the two brass rods as shown in figure by inserting them through two holes placed in thick cardboard. මේ මෙතනින් brass rods දෙකක් අරගෙන cardboard එක high කරලා තියන්න කියලා කියනවා. කොහොම විස්තර ටිකක් අපි කතා කරා මතක ඇති ඔයාලට ඊයේ සතියේ මීට කලින් සතියේ. right? okay. ඊට පස්සේ magnetic එක මොකද මේ ඉතින් මේකේ force එක depend වෙනවා කිව්වා මොනවද තුනකින් එකක් තමයි මේක through ගන්න current එක ඊට පස්සේ දෙවෙනි මොකද්ද direction of the magnetic field direction of the magnetic field. right? අනිත් අවසානයේ මොකද්ද? මතකද? ටියුට් එක තියෙනවනේ ලියාගත්ත එක ළඟ. මොකද්ද තියෙන්නේ? මේක තමයි. අවසාන ලිපිය මොකද්ද? The magnetic and the direction of the force depends on three factors. මොනවද? තුනයිනේ. current එකයි දැන් අපි ඇඟිලි තුන ගන්න මෙහෙමනේ. මේ movement එක. එතකොට මේ මොකේද? magnetic field එකට අදාළ ඇඟිල්ල. මේ තියෙන්නේ current එකේ direction එකට අදාළ ඇඟිල්ල. නේ? ඒකට ඔය තුන තමයි. right. The force increases as the above three factors are increased.
and it decreases when the above three factors are decreased, right? කොට උඩ කියපු factors තුන වැඩි වෙද්දී මොකද වෙන්නේ? force එක වැඩි වෙනවා. අඩු වෙද්දී force එක අඩු වෙනවා. ඒකයි කියන්නේ. right? yes, Fleming's left hand rule එක අපි පාවිච්චි කරා. මතකයිනේ? force එකට මේක ඒ කියන්නේ force එක කියන්නේ force එක තියෙන පැත්තට තමයි movement එක තියෙන්නේ. කියන්නේ මේ move කියන්නේ මේ පැත්තට තමයි object එක move වෙන්නේ, right? මේක තමයි ඔන්න මේක තමයි මේ magnetic field එක direction එක මේක සම්පූර්ණ මේ ඇඟිලි තුනම ගන්නවා එක ඇඟිල්ලයි ගන්නෙ. අර ලේසි නිසා මම ගන්නවා ඇඟිලි තුන. මේ ඇඟිලි තුන ගන්නවා මොනවටද? කරන්ට් එකේ ඩිරෙක්ෂන් එකට. මෙතන මේ ඇඟිලි තුනම එකකට එකක් perpendicular. ඔන්න මේ දෙන්න අතර ඇන්ගල් එක 90 degrees. මේ දෙන්න අතර ඇන්ගල් එක ඒත් 90 degrees. මේ දෙන්න අතර ඇන්ගල් එකත් 90 degrees. right? okay කියන්නේ. लाउड स्पीकर එකේ මේ කොහොමද ක්‍රියා කරන්නේ DC මෝටර් එකක කොහොමද වැඩ කරන්නේ කියලා අපි කතා කරා. මතක නම් ඔයාලට right? ඒකේ වෙන සිද්ධි පොඩ්ඩක් ආයෙ පාරක් කියන්නම් මම. එතන වෙන්නේ මොකක්ද? මෙහෙම එකක් තියෙනවා. උඩින් එනවා මැග්නටික් ෆීල්ඩ් එක. උඩින් මැග්නට් එකක් යටින් මැග්නට් එකක් තියලා තියෙන්නේ. නෝත් කියලා දෙමුකෝ. උඩ මැග්නටික් ෆීල්ඩ් එක තියෙනවා උඩට. right? කරන්ට් එක එනවා මේ පැත්තේ. මෙහෙම යනවා. මෙහෙම යනවා. මෙහෙම යනවා කොහොමම තියෙනවා. එතකොට අපි බලමු මේකේ ෆෝර්ස් එක ඇක්ට් වෙන්නේ කොහොමද කියලා. right? ඔන්න මැග්නටික් ෆීල්ඩ් එක උඩට මැග්නටික් ෆීල්ඩ් එක උඩට කරන්ට් එක මේ පැත්තට මේ මං දිහාට තියෙන ඇඟිල්ල. මැග්නටික් ෆීල්ඩ් එක උඩට කරන්ට් එක මේ යට තියෙන පල්ලෙහාට මේ පැත්තට. මේ පැත්තට. ඔන්න එතකොට ලැප් එක පැත්තට. ඔයාලා ඉන්න පැත්තට තමයි කැරකෙන්න ගන්න මේ. මෙහාට. හරි. ඊට පස්සේ මතකද කිව්වා බීම් එකේ මේ අර එක පොටයි මේ පැත්තේ කම්බියේ අර ඉන්සුලේෂන් අයින් කරලා තියෙන එක පැත්තක මේ මොකද වට භාගයක විතරයි මතකද එහෙම එකක් කිව්වා. ඒකට හේතුව තමයි දැන් මේක අනිත් පැත්ත කැරකිලා දැන් උඩ මේ උඩට කැරකිලා මේ මෙහෙම නෙන්නේ. දැන් මේක මේ පැත්ත උඩට ගියාම ආයෙ එන්නේ මෙහෙම. මතකද? දැන් මේ මෙහෙ පැත්ත අනිත් පැත්ත ඔය. එතකොට එන්නේ එතකොට දැන් බලමු මේ මූවමන්ට් එක ඩිරෙක්ෂන් එක බලමු. ඔන්න එතකොට කරන්ට් එක තියෙන්නේ පල්ලෙහා මේ පැත්තට මැග්නටික් ෆීල්ඩ් එක උඩට කරන්ට් එක මේ පැත්තට ඔන්න මේ පැත්තට මන් දිහාවට නේ. මේ ඇඟිල්ල මන් දිහාවට. ඒ කියන්නේ මෙහාට. මේ පැත්තට විරුද්ධ දිශාවට තියෙනවා. දැන් මේ විදිහට බලන් ගියපුවාම මේක වට භාගයක් කරගෙනවා මෙහෙම වට භාගයක් මෙහෙම කරගෙනවා වට භාගයක් මෙහෙම කරගෙනවා නේ වට භාගයක් මෙහෙම වට භාගයක් අර මොහොම කරගෙද්දී වැඩක් නැහැ. හැම වෙලේම ගෙදර තියෙන අර මෝටරේ වට භාගය නිකන් ඒ පැත්තට මේ පැත්තට කරකි තිබිලා වැඩක් නැහැ. right? එතකොට මොකද කරන්නේ? එතකොට මේක හිතනවා මෙහෙම තියෙන එක වට භාගය කරගුණාට පස්සේ උඩට යනවා උඩ ගියහම මේක හවෙනවා. ගියාට පස්සේ අනිත් පැත්තට ආය කරගෙවෙන්නේ නැති වෙන්න තමයි බේම් මෙතන මේ ටච් වෙන තැන මොකක්ද කරලා තියෙන්නේ? ඉන්සියුලේෂන් පාර්ට් එක අයින් කරලා නැහැ. ටච් වෙන තැන ඉන්සියුලේෂන් පාර්ට් එක අයින් කරලා නැහැ. right? ඒකයි ඔය කියන්නේ. හරි. අපි එතන ඉඳලා කතා කරගෙන යන්න. ඊට පස්සේ මේකේ විස්තර ටිකක් කිව්වා. මෝටර එකේ ප්‍රධාන සිද්ධිය ඔක තමයි. හරි. පොඩ්ඩක් DC මෝටර එක ඔපරේට් වෙන හැටි පොඩ්ඩක් බ්‍රීෆ්ලි කතා කරන්න තියෙනවා අපිට. බලමු අපි. ඔයාලට පේනවද මේක කරගෙන හැටි? හරි. එතකොට දැන් ඔන්න මේකේ බේම් මේ දෙපැත්තෙන් තමයි ඉලෙක්ට්‍රික් සප්ලයි එක දීලා දෙන්නේ මේ බ්‍රෂස් කියලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි ඉලෙක්ට්‍රික් සප්ලයි එක දීලා තියෙන්නේ. right.
ඊට පස්සේ ඔන්න දැන් ඔන්න ෆ්ලෙමින්ග්ස් left hand rule එක දෙනවා. මේ යට ඔන්න දැන් මේකේ තියෙන විදිය පොඩ ඇඳලා තියෙනවා ෆ්ලෙමින්ග්ස් ගේ left hand rule එකේ. හොඳට තේරුම් ගන්න මේ මොකද්ද කියන්නේ කියලා. දැන් ඔන්න මේ අනුව නම් මෙතන minus positive. මේ මෙහෙන් තමයි කරන්ට් එකක් යන්නේ. ඔන්න මෙහෙන් කරන්ට් එක යනවා. කරන්ට් එක වොම් මෙහෙම යනවා. එනවනේ. හරි. අපි බලමු දැන් කොහාටද ෆෝස් එක ක්‍රියේට් ඇක්ට් වෙන්නේ කියලා. මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට. කරන්ට් එක මෙහාට. කරන්ට් එක මෙහාට. ඒක ඔයාලා පේනවනේ බෝඩ් එක දිහාවට. ඔයාලත් ඕනනම් දැන් ඔයාලට පේනවනේ අතේ මම අත අරගෙන පොඩ්ඩක් මෙහෙම කරලා නේ. ගන්නකො මැග්නටික් ෆීල්ඩ් එක මෙහාට, කරන්ට් එක මෙහාට. එහෙනම් ෆෝස් එක කොහාටද? පල්ලෙහාට. නේද? පේන්නේ නැද්ද? පේනවා සර්. කරන්ට් එක පල්ලෙහා. ඒකට නම් අපිට පේනවා මේ අහන්නේ වගේ දේවල් තමයි හරිය සරල දේවල් අහන්න මේ පාඩමෙන් අදාළව. එච්චර ලොකු දේවල් අහන්නේ නැහැ. බය වෙන්න එපා. ඒකට මේක පල්ලෙහාට තමයි කරගෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න බලාගන්න මේ මේක පේනද ඔයාලට මේකේ දණු දෙක කනෙක්ට් වෙලා තියෙන. ඒ කියන්නේ කරන්ට් එක සප්ලයි එක එන්නේ මේකට කියනවා පිස් මොකද්ද කිව්වේ? මොකද්ද ඒකට කිව්වේ? ස්ප්ලිටර් නේ? ස්ප්ලිටර් නෙමෙයි. මට නම් මතක නැහැ. මොකක්ද? අපි නමක් කිව්වනේ ඒකට. කම්පියුටර් එකකින් නේ. sorry කම්පියුටර් එකකින් ස්ප්ලිටර් නෙමෙයි. right. ඔන්න කම්පියුටර් එකෙන් දැන් බලන්න ඔන්න මේ කම්පියුටර් කියන්නේ නිකන් අර පළපු යකඩ කෑලි දෙකක්. යකඩ ප්ලේට්ස් දෙකක්. ඒකේ හැම වෙලෙම මේ පැත්තෙන් මේ පැත්තේ ප්ලේට් එකෙන් දෙනවා නෙගට් මේ මයිනස්. right. ඒ කියන්නේ කරන්ට් එක මේ පැත්ත. මේ පැත්තේ පොසිටිව්. ඒක හරියට නිකන් බැටරි එක මෙහෙම. මේදී බැටරි තියෙන්නේ ඇඳලා පොසිටිව් ටර්මිනල් එක නෙගටිව් ටර්මිනල් එක කරන්ට් එක එච්චරයි. සරල දෙයක් තියෙන්නේ. right. හරි. එතකොට හැම වෙලෙම මෙතනදී කරන්ට් එක දෙනවා. මෙන්න මෙහෙම දෙනවා. මේ කරන්ට් එක මෙහෙම යනවා. හරි. ඔන්න දැන් මේකේ දඬු කැරකිලා ඔන්න බලන්න මේක පල්ලෙහාට මෙහෙම කැරකිලා බේම් මේ Q පැත්තේ තියෙන බේම් මේක ඔන්න දැන් ටච් වෙනවා පොසිටිව් පැත්ත. දැන් ඔන්න අනිත් පැත්තේ දාලා මේක අංශක 180ක් කැරකුණා කියන්නේ. කැරකිලා ඔන්න දැන් ටච් වෙනවා මේක ටච් වෙනවා මේ පොසිටිව් පැත්ත. හරි. ඒක එහෙම වුණාම වෙන විදිහට ඇඳලා තියෙනවා. නේ? මෙහෙම ගිහිල්ලා අනිත් පැත්තම කැරකිලා මේ පැත්ත ටච් වෙනවා පොසිටිව් පැත්ත. නේ? ඔයාලා දැන් හිතෙන් මවා ගන්නකො. අර මෙහෙම දණු දෙකක් තියෙනවා. මෙහෙම දණු දෙකක්. අර මෙහෙම කැරකිලා ගිහලා මෙහෙම කෙලවරවල් මාරු වෙනවා. කෙලවරවල් මාරු වුණාම හැබැයි මෙතන මේ කරන්ට් එක දෙන පැත්ත වෙනස් වෙලා නැහැ. මෙතනින් දෙන්නේ නෙගටිව්ම තමයි. සදාකාලිකව මෙතනින් දෙන්නේ පොසිටිව්ම තමයි. එතකොට මේක පල්ලෙහාට ගියාම මේ එතකොට දැන් මෙතන පොසිටිව් ගන්න කරන්ට් එක. මේක දැන් උන උඩයට මේ කියන්නේ මේක කැරකුණාම මේ පැත්ත උන සෙට් වෙනවා නෙගටිව් එකට. මේ පැත්ත සෙට් වෙනවා නෙගටිව් එකට. මේ පැත්ත සෙට් වෙනවා පොසිටිව් එකට. හරි. මේ පැත්ත සෙට් වෙනවා නෙගටිව් එකට. මේ පැත්ත දැන් අනිත් පැත්තට කැරගෙනවානේ. මේ පැත්ත සෙට් වෙනවා නෙගටිව් එකට. මේ පැත්ත සෙට් වෙනවා පොසිටිව් එකට. right. අවසානයේදී අවසානට ආයෙ හම්බෙන එකත් බේම් මෙහෙම එකක් තමයි හම්බෙන්නේ. ඇයි අර දඩු මාරු වුණාම කරන්ට් එක යන දිශාව මාරු වෙලා නැහැ නේද? ඇයි? කරන්ට් එක හැම වෙලේම හම්බෙන්නේ මෙතනින්. කොහොමද මෙතන හම්බෙන්නේ? මෙතන මයිනස් මෙතන ප්ලස්. ඒක වෙනස් වෙලා නැහැ. ඇයි බාන මෙතන වෙනස් වෙලා නැහැ? ඒකට ඕන්න මෙතන මේ කැරකිලා අනිත් පැත්තට ආපුවාම මෙතනනුත් වෙන්නේ මේ පැත්තට කරන්ට් එකක් යනවා. මේ පැත්තෙන් මෙහෙම කරන්ට් එක එනවා. ඒකට කරන්ට් එක යන ඩිරෙක්ෂන් එක මෙතනදී වෙනස් වෙලා නැහැ. ඔයාලට පේනවා. ස්ප්ලිට් රින්ග්ස් වල. තේරුණාද? ළමයි? ඔව් තේරෙනවා. කරන්ට් එක යන ඩිරෙක්ෂන් එක වෙනස් වෙලා නැහැ මෙතන. right.
කරන්ට් එක කියන්නේ එකම ඩිරෙක්ෂන් එකට. මොකද මේ මාරු වුණාම මම වලට ඕන වීඩියෝ එකක් පෙන්නනම් පස්සේ මේ එකම දිශාවට තියෙන. රයිට්. ඒක මොකද වෙන්නේ? ඔන්න අපි ආය පාරක් බලපුවාම මෙහෙන් බලමු. කරන්ට් එක මේ පැත්තට, මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට, කරන්ට් එක මේ පැත්තට නේ. එහෙනම් මේ මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට, කරන්ට් එක මේ පැත්තට ඔන්න ඔබ්ජෙක්ට් මේ මූව් වෙන්න ගන්නවා පල්ලෙහාට. කලින් වගේ අර කලින්ම මෝටරේ වගේ වටභාගේ භාගය කරගේ තියෙන්නේ නැහැ. හරිද? මෙතනදී මේ මෙයාලගේ ඩිරෙක්ෂන් එක කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක එකමයි. මෙතනදී බලන්නකො වෙනස් වෙන්නේ නැහැ. කරන්ට් එක යන ඩිරෙක්ෂන් එක එකම නිසා වෙනස් වෙන්නේ නැහැ මුකුත්. අර කලින් වගේ කරන්ට් එක මේ පැත්තටම යනවා. ඔබ්ජෙක්ට් එකත් ෆ්‍රේම් එකත් මේ ආමේජ් එකත් මේ පැත්තට මූවි තියෙනවා. ඒකයි ඔය කියන්නේ. රයිට්. තේරුණාද කට්ටියට? තේරුණාද? කොහේ හරි තියෙනවද අතර? තේරුම් නැති මොනවාරි තියෙනවද? මිහිනි තේරුණාද? නැත්නම් ආයෙ පාරක් කියන්නද? ඕකේ හරි. right. සෙනොදිත් ඉන්නවනේ. In the operation of the DC motor, the electric energy given to the motor is converted to mechanical energy. Right? Electric energy is converted to mechanical energy. ඊළඟ එක electromagnetic induction එක. හරි. මේක අරගම තමයි. පොඩ්ඩක් පොඩි දෙයක් වෙනස් වෙන්නේ මේ electromagnetic induction එකේදී. මොකක්ද උනේ? ඉස්සල්ලා වුණේ මොකක්ද? අපි දැක්කා මේ අපි force එකක් තමයි generate වුණේ. නේ? අර අපි current එකක් දුන්නා, magnetic field එකක් දුන්නා, අන්තිමට force එකක් generate වුණා. right? මේ electromagnetic induction එක යටතේ මොකද්ද වෙන්නේ? මේකෙදි වෙන්නේ මොකද්ද? දැන් අපි දන්න factors තුන මොනවද? current එකයි, force එකයි, current එකයි. ඊළඟට force එක. ඊළඟ එක magnetic field එක. ඊළඟ magnetic field එක. එතකොට ওই තුනෙන් දැන් ඉස්සෙල්ලා වුණේ මොකද්ද? අපි current එක දුන්නා, magnetic force field එක දුන්නා, force එක generate වුණා. මතකයිනේ? දැන් මෙතනදී මේ electromagnetic induction එකේදී වෙන්නේ මේකයි. අපි දෙනවා force එකයි magnetic field එකයි. අනිත් අතර current එක තමයි generate වෙන්නේ. right? current එක තමයි generate වෙන්නේ. පැහැදිලිද විස්තරي? හරියට තේරුම් ගන්න ඕනේ. සරල දේවල් ටිකක් අහන්න ඔයාලගෙන්. එතකොට මේක තේරුම් ගත්තාම ඇති ඇත්තට. පේපර්ස් කරද්දී ඔයාලට තේරෙයි මේ වගේ හිනා පොඩි ප්‍රශ්න අහන්න. හරි? හැබැයි හරියට අපි ඉගෙන ගන්න ඕන නිසා අපි මේක හරියට ඉගෙන ගමු. හරි. Earlier we learned that when there is a current flow through a conductor placed in a magnetic field, a force is exerted on the conductor, causing it to move. In electromagnetic induction, if a conductor is placed in a magnetic field set on the mesh motion, then an electromotive force is created between the terminals of the conductor. Electromotive force එකක් කියන්නේ මෙතන මේ voltage එක. right? voltage එක. ඔයාලා 10 current and electricity පාඩමේ electromotive force එක ගැන පොඩ්ඩක් කියනවා. ඒක මෙතන හිතා ගන්න voltage එකක් කියලා. right? voltage එකක් කියද්දී අපි අනිත් පැත්තට දානවා මොකක්ද? voltage එකක් කියද්දී අපි voltage එකත් එක්ක equation එකක් දෙනවා මොකක්ද? V equals මොකක්ද? IR. අන්න right. ඒ කියන්නේ මෙතන voltage එකත් එක්ක current එකක් generate වෙනවා. කියන voltage එක මෙතන මේ electromotive force එකක් තියෙනවා කියන්නේ current එකක් generate වෙනවා. හරි? අර කලින් කියපු කතාව තමයි. current එකක් generate වෙනවා. ඒ current එක ඔන්න එක එක වැඩවලට පාවිච්චි කරන හැටි අපි මේ electromagnetic induction කියන පාඩම යටතේ ඉගෙන ගන්නවා. හරි.
The generation of an electromotive force between the terminals of a conductor when the conductor is kept at rest in a changing magnetic field or when the conductor is moving in a constant magnetic field is known as electromagnetic induction. Generation of an electromotive force between the terminals of a conductor when the conductor is kept at rest or in a changing magnetic field or when the conductor is moving. එතකොට කියවන්න හොඳද? conductor එක අපි rest එකේ තියෙනවා. දැන් ඉස්සල්ලා දැක්කනේ. අපි ඉස්සල්ලා අර equation එකක් ගැන අර ඉස්සල්ලා activity කතා කරා මතකද? වෙනනම් හරි. මේ equation එකේදී මෙතන sorry මේ experiment එකේදී කැරගෙන්නේ මේ frame එක. ඒක කැරගෙනවා. හරි. දැන් මොකද කරන්නේ? අපි මෙතනදී ඔන්න දැන් මේ electromagnetic induction එකට එද්දී දැන් මෙතනදී කැරකුණේ frame එක විතරයි. වෙන මොකුත්වත් නෙමෙයි කැරකුණේ. අපි electromagnetic induction කියන පාඩමට එද්දී අපි සමහර වෙලාවල් වලදී magnetic field එක වෙනස් කරනවා. Change the magnetic field. සමහර වෙලාවට magnet එක කරකවනවා. Right? Change the magnetic field. Magnetic field එක වෙනස් කරනවා. ඊළඟට magnetic field එක වෙනස් කරාට يعني වෙනස් කරනවා. එක්ක magnetic field එක වෙනස් කරනවා නැත්නම් අපි හිතලා අපි අපේ force එකක් දීලා අපි හිතලම මොකද්ද? movement එකක් ඇති කරනවා. අපි force එකක් දීලා conductor එකේ movement එකක් ඇති කරනවා. එක්ක අපි magnetic field එක වෙනස් කරනවා. නැත්නම් අපි force එකක් දීලා conductor එකේ movement එක අපි වෙනස් කරනවා. Right? ඔය දෙකකින් ඕන එකක් කරන්න පුළුවන් අපිට. හරි. අපි බලමු. හරි. Electricity, essential for the daily activities of the modern world, is mainly generated by converting the energy produced from sources such as oil, coal, nuclear power into electric energy through electromagnetic induction. එතකොට ඔය electricity කියන එක generate කරන්නේ ලෝකෙ වැඩි හරියක් generate කරන්නේ අපේ ගෙදර පාවිච්චිට අවශ්‍ය ඔය electromagnetic induction එකෙන් තමයි. ඒක කරන්න වෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවා ඉස්සරහදී. ඔන්න පොඩි විස්තර වගේක් තියෙනවා. කියවගෙන යන්න. Electromagnetic induction was first introduced to the world by Michael Faraday. An important law known as Faraday's law regarding this was presented by him in 1831. So මේ ඉස්සලාම කතා කරේ Faraday කියන එක. This theory of electromagnetic induction was used in magnetic cards used to shop and banking. Magnetic cards used to enter shops and offices by employees. හරි. අර මොනවා හරි magnetic strip එකක් තියෙන ඕනම gadget එකකදී මේ electromagnetic induction කියන part එක පාවිච්චි කරනවා. Right? බලලා දන්නවා නිකන් card එකක් තියෙන්නේ. අර මේ card එකක් කියලා. මේ cards වල පෙන්නද වල. දැනනේ. එක එක වගේ පාවිච්චි කරනවා මේවා එකයි කියන්නේ. හරි. ඔන්න ඔය ඇක්ටිවිටි එකක් තියෙනවා. මෙතන ඇක්ටිවිටි එක මම මෙතන දැම්මේ නැහැ. මෙතන ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා. හරි. ඒ නිසා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට මම ඒක මෙතන ඔයාලගේ ටියුට් එකට දාලා නැහැ. right? ඔන්න පේනවා ඔයාලට මේ තියෙනවා මේ අපි සම්පූර්ණ ඇක්ටිවිටි එක එහෙමම කියවගමු. මම ටෙක්ස්ට් බුක් එකේ ගත්තා ඔයාලගේ ඇක්ටිවිටි එක. right? මේක බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. තේරුම් ගන්න මේවා ඇත්තටම අමාරු දේවල් නෙමෙයි. හරිම ලේසි දේවල් ඈ. ටිකක් හින ආස කෙනෙක් ඉන්නවා නම් කියන්නේ සෑහෙන ඉන්ටරෙස්ටිං දේවල් තමයි මේ. ඒ දේවල්. ඔන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා අපිට බාර් මැග්නට් එකක්. Inner tube from a reel of thread. About 1 meter length of gauge 28 copper wire. A center 0 galvanometer. ඔන්න
සාමාන්‍ය මෙතන පාවිච්චි කරන්නේ reel of thread කියන්නේ මොකද්ද මන්ද මෙතන මේ අපි සාමාන්‍යයෙන් S-lone බටයක් වගේ එකක් තමයි ගන්න. right? එතන මේ magnet එකක් ගන්නවා මේක වටේට wire ටිකක් ඔතනවා. insulated wire. හරි. ඔතනවා. මේක දැන් වටේට කම්මිකම් wire ටිකක් ඔතනවා. හරි. Form a coil by winding the copper wire around the thread reel. Thread reel කියන්නේ අර නූල් පන්දු ඔතලා තියෙන බට තියෙනවනේ දැකලා තියෙනවනේ. සමහර ඒවා තියෙනවා නූල් ඔතලා තියෙන يعني මෙහෙම නිකන් නූල් බටයක් තියෙනවා නිකන් ප්ලාස්ටික් හරි නැත්තම් ලී වලින් මෙහෙම එකක් ඒක වටේ නූල් පන්දුවක් ඔතලා තියෙන අපි දන්නවනේ. ආන් එකක් ගැන තමයි කතා කරන්නේ. හරි. ඊට පස්සේ එකක් තමයි මෙතන කියන්නේ. Now do the removements given in the table below and fill the table by observing whether there is a deflection in the galvanometer or not. Right. Observe the relative magnitudes of the deflection. ඔන්න මොකද ගන්න බලන්න. ඔන්න පළවෙනි එක. Motion of the magnet towards the coil. Motion of the coil. ඒක stationary. ඒ කියන්නේ stationary කියන්නේ කොහෙවත් අපි සෙල් ඕක ගෙනියන්නේ නැහැ. දෙවෙනි එක. Motion of the magnet stationary near the coil. මේකත් දෙන්නම stationary. මේක තුන්වෙනි එක away from the coil. මේක coil එකෙන් එළියට ගෙනියනවා. මේක stationary. right? හතරවෙනි එක stationary. magnet එක stationary. coil එක මේ පැත්තට ගෙනියනවා. පස්වෙනි එක magnet එක ඉවතර ගෙනියනවා. ඉවතර ගෙනියනවා කියන්නේ එක මෙහෙම ගෙනියනවා අතේ. magnet එක මේ පැත්තට ගෙනියනවා. මේ කියවන්නේ මේකත් මේ පැත්තට ගෙනියනවා. මේකෙදි towards the coil magnet එක මේ පැත්තට ගෙනියනවා. මෙයා වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා motion of the magnet slowly හිමීට මේ පැත්තට ගෙනියනවා. මෙයා ස්ටේෂනරි තියෙනවා. හරි ඔන්න ඒ කාර්ය ටිකක් කරලා තියෙනවා. ඉස්සලා මැග්නට් ඉස්සලාම මැග්නට් එක මෙහාට ගෙනියනවා. මේක ස්ටේෂනරි තියෙනවා. ඊට පස්සේ දෙකම ස්ටේෂනරි තියෙනවා. ඊට පස්සේ මේක මැග්නට් මේ කොයිල් එකෙන් ඉවතර ගෙනියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ස්ටේෂනරි තියෙනවා. මේ කොයිල් එක ගෙනියනවා මෙයා ඉන්න පැත්තට. හරි සරල දෙයක් නේද? කොහොමද නිකන් ගන්න එක නිකන්. මොකද දැන් කෙල්ලෙක් ඉන්නවා. පේන්නද බලන්න. පේන්නේ නැද්ද? පේනවද? පේනවනේ. පේනස. පේනස. හරි. කෙල්ලෙක් ඉන්නවා. කොල්ලෙක් ඉන්නවා. මේ ඉන්නේ කෙල්ල. ඔන්න දැන් කොල්ලා කෙල්ල ඉන්න දිහාවට යනවා. මේ තියෙන්නේ. කෙල්ල කොහෙවත් යන්නේ නැහැ. ඊට පස්සේ මේ කෙල්ල හරි. ඔන්න කොල්ලා යන්නෙත් නැහැ කෙල්ල යන්නේ. හරි. ඊට ඔන්න බලන්න තුන්වෙනි එක away from the coil. ඔන්න කොල්ලා කෙල්ලකින් ඉවතට යනවා. කොල්ලා කොහෙවත් යන්නේ නැහැ. ඊට ඔන්න හතරවෙනි එක. කොල්ලා කොහෙවත් යන්නේ නැහැ. ඔන්න කෙල්ල එනවා මේ පැත්තට. right. ඔන්න ඊට පස්සේ කොල්ලා කොහෙවත් යන්නේ නැහැ. කෙල්ල මේ පැත්තට යනවා කොල්ලාගෙන් ඉවත. ඊට ඔන්න පස්වෙනි එක මේක. පහද හයද මන්ද. හයනේ. away from the coil. මෙයාත් මෙයාගෙන් ඉවතට යනවා. මෙයාත් මෙයාගෙන් දෙන්නම ඔන්න එකිනෙකාගෙන් ඉවතට යනවා. ඊට ඔන්න මෙයා හත්වෙනි එක towards the coil. මෙයා coil එක පැත්තට යනවා. මෙයා coil එක පැත්තට යද්දි මෙයා වැදලින් ඉවතට යනවා. හරි. ඊට පස්සේ මෙයා ඉතා වේගෙන් මෙයා පැත්තට යනවා. මෙයා ඉන්නේ මේ මැග්නට් එක. මෙයා ස්ටේෂනරි තියෙනවා මේ. මෙයා slowly මෙයා හෙමින් දන්නේවත් නැතුව මේ පැත්තට යනවා. මෙයා කොහෙවත් යන්නේ නැතුව ඉන්නවා. තේරෙනවනේ? හරි. ඔන්න ඔකයි කතන්දරය. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මෙතන පේනවලු
මෙතනදී මේ දෙන්න අතර දැන් ඔන්න දැන් දෙන්නම රෙස්ට් එකේ තියෙන්නේ මේ දෙන්න අතර රිලටිව් මෝෂන් එකක්. ඒ කියන්නේ හිතන්නකෝ මෙතන මේ පළවෙනි එකම මෙයා මේ පැත්තට ගෙනියද්දි මේ දෙන්න අතර රිලටිව් මෝෂන් එකක් තියෙනවා. කියන්නේ දෙන්න අතර එක්කෙනෙක් මූව් වෙනවා. මේ මෙතනදී මේ කොයිල් එකට සාපේක්ෂව මෙයාත් එක්ක බලද්දි මෙයා මූව් වෙනවා. right? හරි අපි කියවගෙන යමු පොඩ්ඩක්. It can be seen from the above activity that there is a deflection in the galvanometer for every motion when there is a change in the relative distance between the coil and the magnet. beam මේ තියෙන distance එක තියෙනවනේ මේ දෙන්න අතර ආරම්භයේදී තියෙන distance එක තියෙනවා. ඒක වෙනස් වෙනවත් එක්කම කොහොම හරි එක්කෝ magnet එක මේ පැත්තට ඇවිල්ලා නැත්නම් coil එක මේ පැත්තට අර කෙල්ල මේ පැත්තට ඇවිල්ලා බෝල්ල මේ පැත්තට ඇවිල්ලා ආන්හිම වෙනස් වුණාම අපිට පේනවලු මේ ගැල්වනෝමීටර් එකේ මේ වයර් සෙට් එකට කනෙක්ට් කරලා තියෙන මේ ගැල්වනෝමීටර් එකේ ඩිප්ලෙෂන් එක. දැන් ගැල්වනෝමීටර් කට්ට තියෙනවනේ. අපිට පේනවලු මේ කට්ට එහෙම යනවා මේ දෙන්න අතර තියෙන ඩිස්ටන්ස් එක කොයිම විදිහකින් හරි වෙනස් වෙනවා. right? එතකොට අපිට පේනවා මෙතන මේ ගැල්වනෝමීටර් ඩිප්ලෙක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් තැන් අපි බලාගමු. අපිට මෙතන ගැල්වනෝමීටර් ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන් මෙතන. ඇයි මෙයා මෙහෙම තියෙනවා. එතකොට ඔන්න මෙතනදී අපිට ගැල්වනෝමීටර් ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න බෑ. ඇයි? ස්ටේෂනරි. ඊට පස්සේ මේ තුන්වෙනි එකේදී බලා ගන්න පුළුවන්. මෙයාගේ ඉවතට යනවා. ඔන්න ඊට පස්සේ මේක stationary away from the magnet. Sorry, stationary towards the magnet. ඔන්න දැන් ගෑනම මේ පැත්තට එනවා. ඒත් අපිට ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. පස්වෙනි එක. මෙයා ස්ටේෂනරි තියෙනවා away from the magnet. බලා ගන්න පුළුවන්. away from ඒත් බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ towards the coil. ඔන්න බලන්න මේ තන බලන්න towards the coil. magnet එක මේ පැත්තට යනවා. copper wire බලන්න. copper wire එක away from the magnet. ඔන්න දැන් copper wire එකත් මේ පැත්තට යනවා. හරි. දැන් දෙන්නම යද්දි දැන් හිතන්නකෝ දෙන්නෙක් වුණ නැවතිලා ඉන්නවා. දෙන්නෙක් නැවතිලා ඉන්නවා. මෙයා මේ පැත්තටදී මෙයාත් මේ පැත්තට යනවා. ටික වෙලාවකට පස්සේ දෙන්න ආය බලද්දි මේ දෙන්න මෙහෙම ඉන්නවා. දැන් දෙන්න අතර දුරේ වෙනසක් වෙලාද මේ දුර වෙනසක් මෙතනදී? නෑ. දුරේ වෙනසක් වෙලා නෑ. එතකොට අන්න ඒ වගේ මෙතනදිත් මේ කිව්වේ මොකද්ද බලන්නකෝ දීලා තියෙන්නේ relative distance එක. right? relative distance එක වෙනස් වෙනවා. relative distance එක වෙනස් වෙලා නැහැ. sorry. relative distance එක වෙනස් වෙලා නැහැ. when there is a change in the relative distance between the coil and the magnet. so relative distance එක වෙනස් වෙලා නැහැ. ඒ නිසා අපිට පේනවා මෙතන deflection එකක් නැහැ. ඔය වගේ අපි ලියා ගන්න අවශ්‍ය නැහැ අත්‍තරම. ලියා ගන්න ගියොත් එහෙම ලියාගෙන කෙලවරක් කරන්නත් බෑ. right? so අපි තේරුම් ගන්න බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඇක්ටිවිටි එක. ඔක අමතක වෙන්නේ නැහැ තේරුම් ගත්තට පස්සේ. කිසිම වෙලාවක අමතක වෙන්නේ නැහැ. sure. right? හරි. The galvanometer produces මම ඇක්ටිවිටි එක ඉවර වෙනකම් කියවන්න මෙතනට එනකම් ඈ. The galvanometer produces a deflection when there's a current passing through it. In order to create a current, there must be a source of electromotive force in the circuit. However, there is no such source in the circuit above. දැන් මෙතන කොහෙදීවත් බැටරි එකක්වත් මොකවත් තියනවද? නෑ බැටරි එකක් නෑ. බැටරි එකක් නැතුව දැන් කොහොම හරි බලන් ගියාම කරන්ට් එකක් හැදිලා. නේ? බැටරි එකක් නැතුව කරන්ට් එකක් ගිහින් දෙනවා මේ සර්කිට් එක තුරු. දැන් ඒක පට්ටවාද එහෙනම් එහෙම ඒක අපිට දිගටම කරන්න පුළුවන් නේ වාසින් දිගටම කරන්ට් එකක් ගන්න පුළුවන් නේ. In this case, an electromotive force has been created by the relative motion between the coil and the magnet. Such an electromotive force is known as an induced electromotive force. මේ අවස්ථාවේදී electromotive force නැත්නම් voltage එක create වෙලා තියෙනවා මේ දෙන්නගේ relative motion එක නිසා. Such an electromotive force is known as an induced electromotive force. මේ විදිහට බැටරි එකක් පාවිච්චි නොකර
relative motion එකෙන් current එකක් produce කරන දිනකට කියන අපි induced electromotive force එකක් කියලා. ටියුට් එකේ දීලා තිබ්බා. නෑ නේද ඒක දීලා නෑ. මම ඒක දෙන්න නෑ. මේ මෙතඩ් කියලා තියෙන ඒවා ලියා ගන්න එහෙම ඕනේ නෑ ඉතින් ඇත්තටම. මට මේකෙදි වෙනස් කරන්න බෑ. ආපුවනේ. මේවා සිරාටම ලියන්න ඕනේ නෑ. මේ එතන එක ඡේදයක් තියෙනවා මම ඒක මෙතන දාන්නම්. current induced I believe me current induced due to the relative අලියන voltage created කියලා voltage කිව්වම හරියට voltage එක ඇතුලේ current එක තියෙනවනේ voltage due to the relative motion voltage created due to the relative motion of the magnet and the coil is called the induced electromotive force කියලා දාමු. මොකද මේ ඇති අපිට. මෙතන මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න රිලේටිව් මොෂන් එකක් තියෙන හැම වෙලාවකදීම මෙතන කියන්නේ දෙන්න අතර ඩිස්ටන්ස් එක වෙනස් වෙන හැම වෙලාවකදීම කරන්ට් එකක් ක්‍රියේට් වෙනවා. ඒ වගේම තමයි ඒක තව තියෙනවා මෙතන කියන්නේ. මේක අර හයියෙන් ගෙනියද්දි අර මේ රැපිඩ්ලි කියලා තියෙනවනේ. එතකොට අර ගැලවනෝමීටර් ඩිෆ්ලෙක්ෂන් එක වැඩි කියලා තියෙනවා බලමු එක. When the magnet and the coil get closer to each other or away from each other, the magnetic field lines linked to the coil either increase or decrease. Right? When the magnet and the coil get closer to each other or away from each other, the magnetic field lines linked to the coil either increase or decrease. Hi. දැන් මේකයි ඔය කතන්දරේ. ඒකට මම white board එක ගන්නවා නදී. මොකක්ද හරි මේකේ white board එකක් තියෙනවා zoom එකේ white board එක ගන්නවා දැන් මොකද වෙන්නේ මේ මෙහෙම මැග්නට් එකක් ගත්තාම දැන් මොන කොයිල් එක මෙහෙම කොයිල් එක මෙහෙම දැන් මෙයාගෙන් magnetic field lines තියෙනවනේ මෙහෙම එතන north pole එක south pole එක north pole එකේ හැම වෙලෙම magnetic fields magnetic මෙහෙම lines තියෙනවා අපිට පේන්නේ නැති වුණාට මේකේ field lines තියෙනවා field එකක් ක්ෂේත්‍රයක් කියන එක අපිට පේන්නේ නැහැ හරි දැන් වැඩේ කියන්නේ මෙතනදී මේ lines වලට හිතමු මෙතන මෙහෙම කොහෙවත් යන්නේ නැහැ move වෙන්නේ නැහැ එහෙමම තියන්න ඉන්නවා කියලා
මෙයාගේ බේම් මේ magnetic lines field එකේ lines කැපෙනවා බේම් මේ වල පේනද නිකන් අර intersect වෙනවා බේම් මේ coil එකත් එක්ක. හරි? ප්‍රශ්නයක් නෑ intersect නමුකුත් වෙන්නේ නෑ. හරි? ඊට පස්සේ ඔන්න දැන් මේක යද්දි මෙහාට යනවා කියලා දන්නකො මෙහාට යද්දි මොකද වෙන්නේ? මේ magnetic field lines හිතන්නකො නිකන් අපි lines ඇත්තටම නිකන් අපි නිකන් හිතමු නිකන් ලණු ඇඳලා වගේ තියෙනවා කියලා. ඇත්තටම මෙහෙම නිකන් ලණු ඇඳලා වගේ නෑ. අර ඒකේ බලපෑමක් තියෙනවා එච්චරයි. ඔයාලට දැනෙලා ඇති මේ අර magnets දෙක positive poles දෙක එක ළඟට ගෙනාවුවම ඔයාලට මොනවද දැල්ලා නැද්ද? දැනනවා නිකන් අර මොකක්ද නිකන් අර දෙපැත්තෙන් කවුරු තල්ලු කරනවා වගේ කේස් එකක් දැනෙනව නේද? ඔව් සර්. රිපෙල් වෙනවනේ. රිපෙල් වෙනවා. රිපෙල් වෙන්නේ මේ magnetic field lines වල බලපෑම නිසා. ඒකට මෙතනදී අපිට මෙතන අපේ බලා ගන්න පුළුවන් මේ magnetic field lines කැපෙනවා මේ coil එකේ. කැපෙනවා කියන්නේ අර field coil එකේ මෙහෙම තියෙද්දි magnetic field එකේ magnetic field lines මෙහෙමද තියෙන්නේ. magnetic field lines මෙහාට යනවා. මෙහාට එනවා. අපි මේක මෙහාට ගෙදි magnetic field lines තව මෙහාට යනවා. එතකොට වෙන්නේ මොකද? තව magnetic lines එක්ක magnetic field lines එක්ක මේ coil එක intersect වෙනවා. interact කරනවා. අන්නේ interact කරද්දී තමයි ළමයි ඇත්තටම current එකක් generate වෙන්නේ. එහෙම තමයි current එකක් generate වෙන්නේ. හරි අපි බලමු. ඔයාලට පේනව නේද? board මේ එනවා සර්. When the magnet and the coil get closer to each other or further away from each other, the magnetic field lines linked to the coil either increase or decrease. So, since a deflection is observed in the galvanometer only at such instance, galvanometer deflection one can conclude that there must be a variation in the magnetic field lines linked to the coil in order to introduce an electromotive force. In the කාට හරි කියන්න පුළුවන් මොකක්ද මේ electromotive force එක create වෙන්න magnetic field lines වල මේ coil එකට link වෙලා තියෙන magnetic field lines වල වෙනසක් වෙන්න ඕනේ කියලා. right? magnetic field lines වල වෙනසක් වෙන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ. තේරුණාද? magnetic field lines වල වෙනසක් වෙන්න කොහෙන් හරි එච්චරයි. එක්ක magnet එක මූණත් එකයි coil එක මූණත් එකයි නැත්නම් මොනවා හරි දෙන්නම මොනවා වුණත් එකයි කොහොම හරි දෙන්න අතර movement එකක් තියෙන්න ඕනේ magnetic lines කැපෙන්න. Okay. A larger deflection is observed in the galvanometer when the magnet is moved rapidly than when it is moved slowly. Because the electromotive force induced in the coil is directly proportional to the rate of change of magnetic field line. That's what I'm going to get. A larger deflection is observed in the galvanometer when the magnet is moved rapidly. Magnet එක හයියෙන් යද්දී මොකද වෙනවා කියන්නේ මේ ලොකු ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. අර හිමින් යනකොට මොකද වෙන්නේ අර magnetic fields කැපෙන වේගය තමයි බලපාන්නේ. Slowly because the electromotive force induced in the coil is directly proportional to the rate of change of magnetic field line. Right? ඕක තමයි. ඒකට මතක තියාගන්න තේරුම් ගන්න ඕන දේ තමයි හැම වෙලේම coil එකයි magnet එකයි අතර relative motion එකක් තියෙන්න ඕන. හරි. ඉතින් එහාට අපි tube එකට යමු. ඔන්නේ point එක මම මෙතන දාලා තියෙනවා. Factors that affect the magnitude of the induced electromotive force. ඔන්න electromotive force එක බලපාන දේවල් number of turns in the coil. අර second අර එස්ලෝන් බටේ වගේ එකේ වටේට මේ coils ඔතනවා ගුවන් ඒක එකක්. ඊළඟට strength of the magnet, speed of motion of the magnet or coil. තේරෙනවනේ මේ points තුන හරි ලේසි. තේරුම් ගන්න බෑ. හරි. කොහොමද relative motion එකට බලපානවා නම් ඒක සෑහෙන බලපානවා මේ electromotive force එක generate වෙන්න. දැන් අපි ඉස්සරහා ෆ්ලෙමින්ගේ left hand rule එක පාවිච්චි කරා මොකක්ද අර current එක generate වෙද්දී අර force එකේම ගන්න අපි මේකෙන් force එක ගන්න පාවිච්චි කරා ෆ්ලෙමින්ගේ left hand rule එක. දැන් මෙතනදී අපි මේ induced electromotive force එක හොයන්න ෆ්ලෙමින්ගේ right hand rule එක පාවිච්චි කරනවා. හරි ඉස්සල්ලා පාවිච්චි කරා force එක හොයන්න
ෆ්ලෙමින්ගේ left hand rule එක මෙතනදී පාවිච්චි කරනවා ෆ්ලෙමින්ගේ right hand rule එක. අපි බලමු කියලා. Direction of the current induced in a straight conductor placed in a magnetic field and connected to a closed circuit. අපි බලමු මොකද කියලා. Keep a conductor perpendicular to a magnetic field. Keep a conductor perpendicular to a magnetic field. ඔන්න බලන්නකො මේ conductor එකත් තියලා දෙනවා perpendicular. Perpendicular කියන්නේ මොකද්ද? Field එකයි conductor එකයි අතර angle එක 90 degrees වෙන්න ඕනේ. ඒකයි perpendicular කියන්නේ. හරි මම ඉන්නම බලන්න. අර බෝඩ් එකේ ඉන්න white board. හරි මම පොඩ්ඩක් බලන්න. දැන් හරියට sorry. ඉන්නවල් පොඩ්ඩක්. දැන් හරියට නේද? දැන් හරි සර්. හරි. ඔය conductor එකක් තියෙනවා perpendicularly. Measure the angle 90 degrees when to the magnetic field and move the conductor perpendicular to both the magnetic field and the conductor. Conductor එක magnetic field එකටයි මේ conductor එකේ direction එකටයි perpendicular මේ දෙකටම move කරන්න කියලා කියනවා. දැන් බලන්න මේක move කරලා දෙන උඩට. හරිනේ ගැටලුවක් නැහැ. දෙන්නටම perpendicular move වෙන්නේ. magnetic field එකටත් perpendicular current එකටත් perpendicular move කරනවා. හරි. sorry මේ තියලා දෙන direction එකට perpendicular. මේකෙත් ඇදෙන්න ගත්ත draw වුණා. හරි. We can use Fleming's right-hand rule to find the direction of the current due to the electromotive force induced in the conductor. මොන Flemingගේ right-hand rule එක තියෙනවා. හරි මං කියන එක ඇහෙනව නේද ඔයාලට? නැද්ද? ඇහෙනවා සර්. Okay. When the first three fingers of the right hand are oriented perpendicular one another, the thumb is pointed towards the direction of the motion of the conductor and the index along the direction of the magnetic field that intersects the conductor. The middle finger shows the direction of the current flowing through the conductor. මේව තියාගන්න. දකුණු අතේ electromagnetic induction එකටදී දකුණු අත තමයි ගන්න. right? ඔයාලට මම හිතන්නේ පේනවා ඇති. බලන්න පොඩ්ඩක් ඔයාලට මේ අත පේනවා අපහැදිලිද මම? පේනවා සර්. පේනවා. ඔන්න මේ මොකද්ද? motion of the conductor එක අපි දෙන එක. මේ තමයි induce වෙන current එකේ direction එක. මේක ඔයාලා අත තියාගන්න වල දැන්. ගෙදර ඉන්න ගමන් පාඩම් බලන් ඉද්දි මේ අත තියාගන්න නේ. හරි. ඕකේ. ඔන්න දැන් තමයි වැඩ ටික එන්නේ. ඔන්න applications අපි කතා කරන්න යනවා මෙන්න මේකේ. ඔන්න පළවෙනි එක තමයි alternating current dynamo එක. dynamo එක අහලා තියෙනවනේ නැද්ද? ඔව් සර්. අහලා තියෙනවා සර්. බයිසිකලේ අර බල්බ් එක පත් වෙනවා අපි බයිසිකලේ පැදගෙන යද්දි dynamo එකකින්. හැබැයි බල්බ් එක නිකන් දෙද්දි dynamo එක පත් වෙනවද? නෑ සර්. බල්බ් එක නේ dynamo එක නිකන් දෙද්දි නෑනේ. නෑ සර්. එතකොට මේ මොකද්ද කරගන්නේ? හරි. අපි බලමු. හරිම ලේසි මේක තේරුම් ගන්න. හරි. two brushes අපි මේ කියවනේ මම මේකේ
දාලා තියෙනවා සම්පූර්ණ නෝට් එක. මොකද මේක තේරුම් ගන්න අවශ්‍ය නිසා. ඇත්තටම මේක මහා ලොකු දෙයක් නෑ. ඔගේ මේ තිබ්බට තේරුම් ගන්න කියලා පොඩි දෙයක් තියෙන්නේ තේරුම් ගන්න. අපි බලමු කියවගෙන. ඔන්න දැන් මෙහෙමයි ඈ. දැන් මෙතනදී මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඔයාලා ඩයිනමෝ එක ගලවලා බලුවොත් එහෙනම් මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඔන්න මැග්නටික් ෆීල්ඩ් එක තියෙන්නේ කොයි පැත්තටද? මට කියන්න ඩිරෙක්ෂන් එක. මේ පැත්තටද මේ පැත්තටද? මේ එකටද දෙකටද? කියන්න බලන්න. දෙකට. එකටනේ. එකට. එකට. north ඉඳලා south වලට මැග්නටික් ෆීල්ඩ් එක තියෙන්නේ. right. ඔන්න දැන් මැග්නටික් ෆීල්ඩ් එක එහෙම තියෙද්දි මේක කැරගෙනවා. හිතමු අපි කැරගෙනවා මේ පැත්තට. මේ පැත්තට. මේ පැත්තට කැරගෙනවා කියලා. හරි. ඔන්න එහෙනම් ඔන්න මෙහෙම ගන්නම්ම මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට මේක කැරගෙන්නේ මේ පැත්තට. මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට කැරගෙන්නේ පල්ලෙහාටනේ. පල්ලෙහාට කැරගෙනවා කියන්නේ පල්ලෙහාට මේක කැරගෙනවා කියලා පෙන්නලා තියෙන්නේ. හරි. දැන් මට කියන්න කරන්ට් එක කොයි පැත්තටද ක්‍රියේට් වෙන්නේ? කියන්න බලන්න. මට කියන්න බෝඩ් එක මොකද මගෙන් ඉවතටද නැත්නම් මන් දිහාටද? කියන්න බලන්න. ළමයි come on. ඉම්සර් මල්ලි ඉවතට අන්න right. අන්න right. දැන් මෙතන කරන්ට් එකක් ක්‍රියේට් වෙනවා කොතනදද? දෙන්නේ මෙතනද? කරන්ට් එකක් ක්‍රියේට් කරනවා මෙන්න මෙහෙම. කරන්ට් එකක් කියන්නේ යන්න ගන්නවා මේකේ මෙහෙම කරන්ට් එකක් යන්න ගන්නවා. එතකොට නම් මෙතනින් කරන්ට් එක මෙතන රිසීව් කරන දැන් රිසීව් කරන නිසා මේ පැත්ත නෙගටිව් ටර්මිනල් එක කරන්ට් එක දෙන නිසා මෙතන දෙනවා වොන්න පොසිටිව් ටර්මිනල් එක මෙහෙම වෙනවා. නේ අපි දන්නවනේ බැටරි එකකින් කරන්ට් එකක් යන්නේ මේ පැත්තේ කරන්ට් එක යන්න පටන් ගන්න. මෙතනත් ඒ වගේ තමයි. මේව කරන්ට් එක මෙතනින් ගිහිල්ලා යන්න පටන් ගන්න මෙතනින්. ඒතර කරන්ට් එක මෙහාට තියෙනවා. මෙහාට කැරගෙනවා මේක. පල්ලෙහාට කැරගෙනවා මේක. කරන්ට් එක මේ පැත්තට ක්‍රියේට් වෙනවා. මේ සර්කිට් එක කම්ප්ලීට් වෙනවා. තේරුණාද? ඔව් සර්. ඔච්චරයි. මහ ලොකු දෙයක් නැහැ. හරි. ඔය පොඩ්ඩක් අර ඕල්ටර්නේටින් කරන්ට් එකක් කියලා එකක් එනවා උතනදී මොකද්ද වෙනවා එකක්. ඒක අපි තේරුම් ගන්න තියෙනවා ටික. හරි. අපි බලමු. කියවගෙන යන්න. Two brushes X and Y made of carbon are mounted in such a way that they brush against the brushing ring. මේ වල කියනවා brushing rings කියලා නේ. මේවා කෙලින්ම කනෙක්ට් කරලා තියෙන්නේ මේ external circuit එකට. අපේ බයිසිකලේ අර මේ බල්බ් එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. The coil is connected to the external circuit which consists of a center zero galvanometer through the brushes X and Y. දැන් මෙතන බයිසිකල් එකක් නෙමෙයි නරන් තියෙන නිසා මෙතන මේ එක්ස්පෙරිමන්ට් එක පෙන්නන නිසා මේක මේ සර්කිට් එක කනෙක්ට් කරලා දිනවා galvanometer එකකට. The part consisting of the coil ABCD brushing rings and the axle is known as the armature. මේ පොඩි කෑල්ල මේ කම්බි ෆ්‍රේම් එකට ABCD ඒකට කියනවා අපි ආමේචර් එකක් කියලා. මතකද ආමේචර් අපි කලින් හම්බුණා නේද? මතකද? හම්බුණා. Since the arms AB and CD of the coil intersect the magnetic field across the coil, when the coil is rotating, an electromotive force is induced across these arms. Right. දැන් මේක මෙහෙම කැරකෙද්දී ඔයාලට පේනවා magnetic lines. මේ මෙහෙම තියෙනවා magnetic flux එක. magnetic lines වල එකතු කරගෙන magnetic flux එක කියලා. ඒක මේ පැත්තට තියෙනවා. මේ magnetic lines කැපෙනව නේද මේක මෙහෙම කැරකෙද්දී? නේ? ඔව් සර්. ඔව් සර්. කැපෙද්දී ඔන්න අපිට තේරෙනවා එහෙනම් හරියටේ වැඩේ හරියනම් කරන්ට් එකක් හැදෙන්න ඕනේ කියලා. හරි.
since the circuit is closed, a current passes through the arms AB and CD of the circuit, and the direction of this induced currents can be found using Fleming's right hand rule. මේක circuit එක වහලා නිසා මොකක්ද වෙන්නේ? AB and CD through current එකක් යනවා. මේ current එක හොයන්න අපිට right hand rule එක පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ ඔන්න මේ කතන්දරයක් තියෙනවා බලමු. If the coil is rotated in an anti-clockwise direction as shown in the figure, මේක anti-clockwise කරගෙන anti-clockwise කියන්නේ කොහොමද? ඒ විරුද්ධ පැත්තට හැරෙන. clockwise නෑ මේ පැත්තට. වම් පැත්තට. ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට අනිත් පැත්තටනේ anti-clockwise කියන්නේ. ඔව් සර්. anti-clockwise මේක කරගෙන ගන්නවා මෙහෙම. Okay. A to B, since the arm AB is moving up and from C to D, since the arm CD is moving down. Since both currents through the arm AB and CD are induced in the same cyclic direction, a current flows through the coil in the direction ABC. ABCD කියන direction එකෙන් current එකක් යනවලු ABCD. අපි බලමු ABCD මේක මේ පැත්තට magnetic flux එක මේ පැත්තට මේක move වෙන්නේ පල්ලෙහාට පල්ලෙහාට කියන්න බෑනේ පල්ලෙහාට තමයි අවුලක් නෑ so මෙහාට ABCD වල හරි බලමු අපි direction the current flow across the galvanometer in the external circuit from Y to X ලු යන්නේ Y to X එතකොට මෙතනින් තමයි බලන්නකො මේ මෙතන රතු පාට එක බලමු y to x ද යන්නේ කියලා sorry මම left hand එකට පාවිච්චි කරා right hand එකට පාවිච්චි කරන්න ඕනේ sorry එතකොට magnetic field එක මේ පැත්තට තියෙන්නේ මෙහාට එතකොට ඊට පස්සේ මේක move වෙන්නේ පල්ලෙහාට current එක එළියට තමයි move වෙන්නේ පල්ලෙහාට magnetic field එක මේ පැත්තට current එක මාන් පැත්තට sorry මංස්ලා වම් අත පාවිච්චි කරේ දකුණු අත පාවිච්චි කරන්න right එතකොට මේකේ current එක එන්නේ මේ පැත්තට එළියේ මෙතන ඔන්න දිනවා මේ පැත්තෙන් තමයි current එක එන්නේ y to x බලමු The current flow across the galvanometer in the external circuit is from Y to X. Y to X. Y ඉඳලා X වලට. ඔව් හරිනේ. Y ඉඳලා X වලට. දැන් current එක එන්නේ මෙහෙටනේ. current එක ඔන්න මෙතනින් දැන් ඔන්න මෙතන මේකට අච්චලා තියෙන්නේ. ඔන්න මෙතනදී නිල් පාට දණ්ඩ මෙතන ටච් වෙලා නැහැ. රතු පාට දණ්ඩ විතරයි ටච් වෙලා තියෙන්නේ. රතු පාට දණ්ඩ මේක හරහා ටච් වෙනවා තමයි මෙතනින් කරන්ට් එක එනවා බේම් එක මෙහාට. මේ එන කරන්ට් එක මේක through බේම් එහෙම යනවා. ගිහිල්ලා නිල් පාට එක through බේම් එහෙම යනවා. කරන්ට් එක සයිකල් වෙන්නේ එහෙම තමයි. තේරෙනව නේද? ඔව් සර්. ආය පාර පෙන්නන්න දකුණු මේ දැන් කරන්ට් එක හොයන්න පාවිච්චි කරන්නේ අපි මේකනේ. දකුණට ගන්න. ඔන්න දැන් තියෙනවා මේ තියෙනවා induced magnetic field එකේ direction එක පල්ලෙහාටනේ කරගෙනවා කියන්නේ පල්ලෙහාට කරගෙද්දි උන්න පල්ලෙහාට මේ තියෙන ඕන කරන්ට් එක මන් දිහාවට තියෙනවා මේ මන් දිහාවට තියෙනවා ඒ කියන්නේ මේ පැත්තට හරි තේරුම් ගන්න ඒ කියන්නේ ආතල් නේද හොයද්දි කරන්ට් එක හරියට හොයාගත්තාම නැද්ද ඔව් තේරෙනවා තමයි හරි ඔන්න මේක
මේක ටිකක් තේරුම් ගන්න දේවල් ටිකක් තියෙන නේ. හරි. දැන් මතකද අපි කිව්වා මේක මේ හැම වෙලේදීම හරි හැම වෙලේදීම අපි ඔය කරන්ට් එකයි අර කම්බි ෆ්‍රේම් එකේ ඩිරෙක්ෂන් එකයි ආමේජ් එකේ ඩිරෙක්ෂන් එකයි මූව් වෙන ඩිරෙක්ෂන් මූවමන්ට් එකේ කරන්ට් එකයි මූවමන්ට් එකේ ඩිරෙක්ෂන් එකයි ඊට පස්සේ මැග්නටික් ෆීල්ඩ් එකයි ඔය තුනම එකකට එකක් තුන් දෙනාම එකකට එකක් පර්පෙන්ඩිකියුලර් වෙන්න ඕනේ කිව්වා නේද මතකද ඔව් සර් තුන් දෙනාම පර්පෙන්ඩිකියුලර් වෙන්න ඕනේ කියලා කිව්වා right එතකොට දැන් ඔන්න බලන්න ඔන්න දැන් මේක ඔන්න කරන්ට් අපි හිතමු අර ආමේජ් එක මේ මෙහෙම කෙලින් හිටවල තියෙනවා කියලා. හරි. දැන් ඔන්න මේක මූව් වෙන්න පටන් ගන්නවා. බයිසිකලේ ඔන්න රෝද යන්න පටන් ගන්නවා. දැන් ඔන්න හොඳට බලන්න මේක. මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් නම් එකපාර සුපිරි. මෙතනදී මේක මෙහෙම තියෙන එක. ඔන්න මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් මේ පැත්තට තියෙන්නේ. දැන් ඔය කම්බි ෆ්‍රේම් එක කෙලින් දැන් මොන කෙලින් යද්දි දැන් මොන මෙහාට කැරකෙන්න පටන් ගන්නිද්දි මේ කියන්නේ නේද කම්බි ෆ්‍රේම් එක මෙහාට කැරකෙන්න පටන් ගනිද්දි ඉස්සල්ලාම පටන් ගන්න නිකන් කොහොමද කියන්නේ නිකන් මෙහෙම තියෙන එක හරිද මෙහෙම නේද කැරගෙන පටන් ගන්න ඔව් නේ සර් මෙහෙමනේ කැරගෙන පටන් ගන්න හරි මෙහෙම කැරගෙන පටන් ගනිද්දී මුල ටික නිකන් මේ මැග්නටික් ෆීල්ඩ් එකට පැරලල් යනවා ඇයි දැන් ඔන්න මෙහෙම මැග්නටික් ෆීල්ඩ් එක නම් මෙහෙම නිකන් අර පොඩි ගතියක් තියෙනවා මේක නිකන් අර මැග්නටික් ෆීල්ඩ් එකට පැරලල් යනවා වගේ. හරියටම පර්පෙන්ඩිකියුලර් නෑ වගේ. හිතන්නකො නිකන් මේ අර පළවෙනි කණුව මේ මෙතන ඊතලේ තින්නෙත් මේ පැත්තට. නිකන් මේක මුල් ටිකේ මැග්නටික් ෆීල්ඩ් එකට පර්පෙන්ඩිකියුලර් නෙමෙයි. හරිනම් ගන්න ඕනේ පර්පෙන්ඩිකියුලර් නේ. පොඩ්ඩක් පැරලල් යන ගතියක් පේනවද ළමයි ඔයාලට? පැරලල්. විතර හරි අපි ඔක එහෙම පේන්නේ නැත්තම් අපි නිකන් දාන්න try එකක් දෙමු මෙතන මේ right hand rule එක දාන්න try එකක් දෙමු. ඔන්න දැන් magnetic field එක මේ පැත්තට. හරි. ඔන්න දැන් object එකේ movement එක මේ පැත්තට. ඔන්න දැන් මෙහාට කරගෙන යනවා. එතකොට තමයි තියෙන object එකේ movement එක current එක දිහාට තියෙන්නේ. ඔන්න දැන් අපි දාපුවාම ඔන්න මේ පැත්තට magnetic field එක current එක මේ මෙහාට කරන්ට් එක මේ පැත්තට sorry කරන්ට් එක නෙමෙයි මූවමන්ට් එක මේ පැත්තට බානකො දැන් දාන්න විදිහක් නෑනේ අපිට ඇයි මේ දෙන්නට මේ දෙන්න පර්පෙන්ඩිකියුලර් වෙන්න බෑ මෙතනදී පටන් ගන්න තැනම දෙන්නට දෙන්න පර්පෙන්ඩිකියුලර් පැරලල් නේද මෝෂන් එක මේ පැත්තට මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට දෙන්නට දෙන්න පර්පෙන්ඩිකියුලර් නෙමෙයි දෙන්නට දෙන්න පැරලල් මෙහෙම තියෙන්නේ තේරුණාද මම කියන්නේ ඔව් එතකොට දැන් දෙන්නට දෙන්න පර්පෙන්ඩිකියුලර් නැති නිසා හරි මේ පටන් ගන්න තැනදී ක්‍රියේට් වෙන්නේ නැහැ ඉලෙක්ට්‍රොමෝටිව් ෆෝස් එක. ඒකයි මෙතන බිඳුව කියලා තියෙන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. ඔන්න බලන්න ඊට පස්සේ B වලට යන්කෝ අපි. මෙතෙන්ට එද්දි ඔන්න බලන්න දැන් මෙතන මේ මොහොත සලකන්න. මේ මොහොත සලකද්දී මෙතෙන්ට එද්දි ඔන්න දැන් මේක ඔබ්ජෙක්ට් එක පල්ලෙහාට මූව් වෙනවා. පල්ලෙහාට මූව් වෙනවා. අන්න රයිට්. දැන් මෙතන ඇන්ගල් එක කීයද? කීයද ඇන්ගල් එක? ළමයි ඉතින් මෙහෙම තියෙන එක මෙහෙම හැරුණාම මෙතන ඇන්ගල් එක කීයද? 90 degrees නේද? ඔව් තේරුනේ නැත්නම් 90 degrees නේද? දිනු. සර්. ඔව් සර්. 90 degrees නිසා අන්න 90 degrees නම් එතන ඇති වෙනවා මොකද්ද? මොකද්ද ඇති වෙන්නේ? ඔතන ඇති වෙනවා මොකද්ද? induced current එකක් කොහොමද වෙන්නේ? ඔන්න බලන්න. magnetic field එක මේ පැත්තට right magnetic field එක මේ පැත්තට
මූවමන්ට් එක පල්ලෙහාට දැන් හරියටම පල්ලෙහාට නේද පර්පෙන්ඩිකියුලර් ඔන්න මේ පැත්තට ඔන්න මගේ අත පැත්තට මේ පැත්තට කරන්ට් එකක් එනවා රයිට් ඔන්න ඒතර කරන්ට් එකක් එනවා මේ පැත්තට තේරුණාද ඔව් සර් අන්න රයිට් තේරුණා නම් ගොඩ ඕන් ඊට පස්සේ දැන් ඕක දැන් ඔන්න බලන්න පොඩ ඊට පස්සේ දැන් මෙහෙම තියෙන එක නිකන් මෙහෙම තියෙන්නෙත් නෑ මෙහෙම තියෙන එක මගේ බයික් එකේ ලයිසන් එක තියෙන එක ගත්තා හරි මෙහෙම තියෙන එක දැන් ඔන්න ඉස්සල්ලා මෙහෙම තිබ්බා ඔන්න පැරලල් යන්න ගත්තා ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක පොඩ්ඩයි තියෙන්නේ ඊට පස්සේ ඔන්න මෙහෙම හැරුණාම ඔන්න මෙහෙම හැරිලා මේක මෙතනින් මෙහෙම කැරකෙන්න ගද්දි කියන්නේ පල්ලෙහාට මෙහෙම ඒ නිසා ඔන්න හරියටම පර්පෙන්ඩිකියුලර් වුණා ඊට පස්සේ ඔන්න ඒ හින්දා ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක පරිමයක් වුණා මේ වැඩි වෙලාම තියෙනවා ඊට පස්සේ මෙහෙම තිබ්බ එක මෙහෙම ගියාට පස්සේ මෙතෙන්ට එද්දි ආය පාරක් මෙතනදී ආය පාරක් ඔන්න පැරලල් යන්න ගන්නවා පේනවද මේක පැරලල් කරගෙන ගන්නවා මෙහෙම ඔන්න එක ගන්න මෙහෙම මෙහෙම තිබ්බා මෙහෙම වුණා කියන්නේ පල්ලෙහාට කියන්නේ හරියටම පර්පෙන්ඩිකියුලර් හරි අවුලක් නැහැ මෙහෙම දෙද්දි පැරලල් තියද්දි අවුල් මේ පැත්තට කරගෙන්නේ ඔන්න මෙහෙම ගියා මෙහෙම යද්දි දැන් ඔන්න ආයෙ කරගෙන්නේ පැරලල් මේ බලන්නකො ඉලෙක්ට්‍රෝමෝටිව් මැග්නටික් ෆීල්ඩ් එකේ ඩිරෙක්ෂන් එක මේක ඔබ්ජෙක්ට් එක කරගෙන්නේත් මේ පැත්තට මේ පැහැදිලිද මේ තියෙන්නේ ඔව් සර් එතකොටත් දැන් ආයෙ පැරලල් ආයෙ ඔන්න නම් බිඳුවට ආවා ඊට පස්සේ ඕන් ආයෙ මේක මෙහෙම ආවා දැන් කරගෙන ගන්න උඩට පර්පෙන්ඩිකියුලර්ද නැද්ද පර්පෙන්ඩිකියුලර් වෙනවා සර් පර්පෙන්ඩිකියුලර් වෙද්දි අන්න ආයෙ මැග්නටික් ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක වැඩි වෙනවා එසොන්න ආයෙ මේක මෙහෙම කෙලින් වෙද්දි ආයෙ වෙනවා එතකොට හැම වෙලේදීම ආමේචර් එක මෙහෙම තියෙද්දි බලන්න ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක වැඩි වෙලා දෙනවා උඩරින් ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක වැඩි වෙලා දෙනවා උඩරින් මේම හරි ඔතනදී මේ ප්‍රස්ථාර බේම් මෙහෙම ආවේ කියලා දෙනවා දැන් අපි කතා කරන්න යන්නේ හරි දැන් තේරෙනවනේ මේ වැඩි වෙන්නේ අඩු වෙන්නේ කියලා නේ අර මේ මැග්නටික් ෆීල්ඩ් එකට පැරලල් තියෙද්දි මේක හැම වෙලෙම පැරලල් කරගෙන ගද්දි හැම වෙලෙම මේක අඩු වෙනවා මැග්නටික් ෆීල්ඩ් එකට පර්පෙන්ඩිකියුලර් වෙද්දි මේකේ මූවමන්ට් එක ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක වැඩි වෙනවා ඔන්න දැන් අපි පළවෙනි එක ගමු ඔන්න බිඳුවේ තියෙනවා බිඳුවේ තියෙන එක ඔන්න වැඩි වුණා හරියටම මේක 90 ඩිග්‍රීස් වුණාම මෙහෙම තියෙන එක මෙහෙම වුණාම මොකද උනේ මැග්නටික් ෆීල්ඩ් එක මැක්සිමම් ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක මැක්සිමම් වුණා ඒක තේරුණාද කට්ටියට ඔව් සර් ඊට පස්සේ ඔන්න බලන්න මෙහෙම තියෙන එක මෙහෙම වුණා මෙහෙම තිබ්බ එක මෙහෙම වුණාට පස්සේ මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් අඩු වුණා මැග්නටික් ෆීල්ඩ් මේක අර මේ පොඩ පැරලලි මූව් වෙන්න ගත්තා මැග්නටික් ෆීල්ඩ් එකට දැන් මෙහෙම තිබ්බ එක පැරලල් මෙහෙම වුණා පර්පෙන්ඩිකියුලර් වුණා ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක උඩරින් වැඩි වුණා මෙහෙම තිබ්බ එක මෙහෙම වෙන්න ගත්තා ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක අඩු වුණේ ඇයි මේක මෙහෙම පැරලල් මූව් වෙන්න ගත්තා ඔන්න බිඳුවට ආය පාරක් අඩු වුණා මෙහෙම තිබ්බ එක මෙහෙම ගිහලා ඔන්න ආය පාරක් මෙහෙමම ආවා හරි ඔන්න දැන් ඔන්න පොඩි වැඩක් කරනවා ඔන්න බලාගන්න හරි දැන් ඉස්සල්ලා මෙතනදී කරන්ට් එක ගියේ රයිට් ඔන්න දැන් මෙතන කරන්ට් එක තියෙන්නේ පල්ලෙහාට පල්ලෙහාට නෙමෙයි මම ආය පාරක් අදින්නකො මෙතනින් මම යන්නේ මේක ඊට පල්ලෙහාට ගියාට පස්සේ අපි හිතමු කරන්ට් එක පොඩ්ඩක් තියෙනවා කියලා මේ මෙතන මම අදිනවා මේක පල්ලෙහාට කරගුණාම ඔන්න දැන් මේක තමයි මෙතන තියෙන්නේ රයිට් ඕක තමයි අතන තියෙන්නේ දැන් ඊට පස්සේ මේක මේ යන්නේ මේක ඊට පස්සේ ආයේ මේක මෙහාට වෙද්දි
මෙහාට එද්දි මේ C මෙතන මේකට එද්දි ඔයාලට පේනවද මොකද ඒක කියන්න පොඩ්ඩක් ඉන්න මේක මෙහෙම තියෙනවා ඊට පස්සේ මෙහෙම වෙද්දි මෙහෙම මේක මෙහාට තියෙනවා හරි හරි ඔන්න බලන්න දැන් මම ඇහෙන්නේ නැද්ද ඇහෙනවනේ එහෙනම් සර් හරි ඔන්න දැන් බලන්න මේකයි අතර වෙනසක් තියෙනවා මම AB කියලා ගන්නකො මේකයි අතර වෙනසක් තියෙනවද ඕ මෙතන බලන්න කරන්ට් එක තිබ්බ හැටි මෙතන තිබ්බේ මෙහෙම ඉඳලා මෙහෙම මේ ඩිරෙක්ෂන් එකට ඊට පස්සේ ඒක උඩයට මාරුනාට පස්සේ මෙතනදී කරන්ට් එක එන්න ඕන මෙහෙම වෙනවා අවසානට වුණ මැග්නටික් ෆීල්ඩ් එක උඩ කියන්නේ කරන්ට් එක උඩරිම වෙන අවස්ථාව තියෙනවා ඒක මෙහෙම මේ දෙකේ වෙනසක් තියෙනවද A and B වල කරන්ට් එකේ ඩිරෙක්ෂන් එකේ තියෙනවා සර් වෙනසක් තියෙනවනේ ඇයි දැන් බලන්න මෙතන කරන්ට් එක කියන්නේ මේ පැත්තට මෙතන කරන්ට් එක යනවා මෙහි දැන් අපි සලකන ලද පැත්තට විරුද්ධ දිශාවට නේද සම්පූර්ණයෙන් කරන්ට් එක ගින්දිනාට ෆ්‍රේම් එක මාරුන හින්දා ඔව් සර් ඊට පස්සේ එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කරන්ට් එක උඩරිම වැඩි වුණා මෙතනදී ආය පාරක් අඩු වුණා මේක අර පැරලල් මේ පැරලල් මූව් වෙන්න ගත්ත නිසා ඊට පස්සේ ඔන්න අනිත් පැත්තට ආය වැඩි වෙලා තියෙනවා ඇයි අනිත් පැත්තට වැඩි වෙලා තියෙන්නේ ඇයි අනිත් පැත්තට වැඩි උනේ මොකද මේකේ කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක අනිත් පැත්ත වෙන්න ගත්තා අනිත් පැත්ත ගහන්න ගත්තා ඊට පස්සේ ඔන්න දැන් මෙහෙම තියෙනක මෙතන තමයි ඔන්න ආය පාරක් අනිත් පැත්තට උපරිම ඊට පස්සේ ඕන් ආය පැරලල් වෙන්න ගත්තාම ඔන්න ආය පාරක් කරන්ට් එක අඩු වෙනවා තේරුණාද මෙහෙම තිබ්බා බිඳුවයි මොකද පැරලලි මූව් වෙන්න ගත්තා පොඩ ඒක පොඩ පර්පෙන්ඩිකුලර් මෙතනදී උපරිම වුණා මෙතන පර්පෙන්ඩිකුලර් වෙද්දි උපරිම කරන්ට් එකක් ආවා නැත්නම් වෝල්ටේජ් එකක් ආවා ඊට පස්සේ මෙතනදී ආයෙ පොඩ මේ පර්පෙන්ඩිකුලර් ගතිය නැති වෙන්න ගත්තා ආයෙ පැරලල් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්න ආයෙ මෙතන මේක මෙහෙම කරගෙන ගත්තා මෙහෙම කරගෙද්දි ආයෙ පොඩ පර්පෙන්ඩිකුලර් වෙන්න ගත්තා හැබැයි අනිත් පැත්තට කරන්ට් එක යන්න ගත්තා අනිත් පැත්තට ඊට පස්සේ ඔන්න මෙතනදී ආයෙ පොඩ පර්පෙන්ඩිකුලර් තියෙන එක පැරලල් වෙන්න ගන්නවා බේන් මෙතන සම්පූර්ණ සිද්ධිය තේරුණාද නැද්ද ආයෙ පාරක් කියලා දෙන්නද එහෙම කියලා දෙනවා සර් හරි ඉම්සර මල්ලි කොහොමද තාත්තේ තේරුණාද හරි සර් තේරුණා පොඩ්ඩක් ආයෙ පාරක් කියන්න අන්තිමට ඕකේ ආපාරම මුලින්දලා එන්නම් ඈ ඔන්න මෙතනදී මේ සාධාරණ වලට මේකපාර දෙන්නේ නැති එක මම උනක් බලපුවම මොකක්ද කියලා හිතනවා එකපාර මොකද මේ ඔය ඩොඩා කියන ඉලෙක්ට්‍රෝමෝටික් මේ ලොකු පාඩමක් නේ අපිට තියෙන්නේ ඒ ලෙවල් වලදී ඒක මේ අපිට ඔකත් ඔයාලට වගේ තමයි අවසානට හරිය තමයි කරන පාඩම ඉතින් මඤ්ඤං ගහ වගේ දිනවක ඉගෙන ගන්න හරි මම කියන්නම් උනතර බලන්න මේ ආමේච් එක පැරලලි මූව් වෙන්න ගන්නවා මේ හරියදී පැරලල් ගතිය ඇතුළත පෙන්වන මුලින් ඒ නිසා මේ හතර ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එක බිඳුවයි රයිට් ඒක හරි නේද දිනු හරි සර් හරියට හරි ඊට පස්සේ පැරලලි මූව් වෙන එක 90 ඩිග්‍රී මෙතන මෙහෙම ආවට පස්සේ 90 ඩිග්‍රීස් ගන්නවා ඒ කියන්නේ අන්න මේ වෙලාවේදී මේ අවස්ථාවේදී මැග්නටික් ෆීල්ඩ් එකට perpendicularly ඔබ්ජෙක්ට් එක මූව් වෙන්න ගන්නවා. දැන් තේරුණාද? ඔව් සර්. ඊට පස්සේ පොඩ මෙතනින් 90 degrees වලින් පස්සේ මේක පල්ලෙහාට කැරකෙන්න ගන්නවා. කොහොමද? දැන් ඔන්න perpendicular තිබ්බ එක මොකද උනේ? ආය පාරක් බේම් මෙහෙම parallel වෙන්න ගන්නවා magnetic field එකට. magnetic field එකට parallel වෙද්දී අපි දන්නවා මේක electromotive force එක බිඳුවට කිට් වෙනවා. අර parallel නැත්නම් perpendicular නැත්නම් එකකට එක අපිට create මේ current එකක් create වෙන්නේ නැහැ. ඒක තේරුණා. තේරුණා සර්. හරි. ඊට පස්සේ ඔන්න දැන් මේක ආය පාරක් මෙතෙන්ට කරගෙනවා. මෙතෙන්ට කරගෙද්දි පොඩි වෙනසක් වෙනවා. දැන් මේකේ ඉස්ලාම් කරන්ට් එක යන්නේ මෙහෙමනේ. අපි මේක දැක්කනේ. හැබැයි මේකේ අර ෆ්‍රේම් එක උඩයට මාරු වෙනවනේ මේක. මේක ඇල උඩට යනවා.
sorry මේ කැලේ උඩට යනවා දැන් අර ෆ්‍රේම් එකක් කිව්වා ළමයි දන්නවනේ. ඔන්න දැන් මේක A ඔන්න බලන්න. මේක A මේක B කියලා හිතන්නකෝ. දැන් මේක උඩට යද්දී A තිබ්බ තැන B නේ තියෙන්නේ දැන් තේරෙනවද? ඔව් සර්. අන්න ඒක තමයි මෙතන. දැන් මෙතන මෙතන B කියලා හිතන්නකෝ. දැන් මේක කැරකෙද්දී කම්බි ෆ්‍රේම් එක කැරකෙද්දී මෙතන B ගිහිල්ලා මෙතන A එනවා. නේ? එතකොට එතන එහෙම වෙද්දී right එතන එහෙම වෙද්දී මෙතන මේ අවස්ථා දෙක ගමු මෙතන එහෙම වෙද්දී හොඳට පේනවා මේක මේ අයින් කරොත් එනවා A B C D උතන බලන්නකෝ ඔං A B C D A B මෙතෙන්ට ගිහිල්ලා C D මෙතෙන්ට ඇවිල්ලා C D මෙතෙන්ට ආපුවම දැන් ඔන්න දැන් මොකද වෙන්නේ අපි right hand low එක දාපුවාම කරන්ට් එක තියෙන වෙන පැත්තක මේ පැත්තට මෙහෙම තියෙනවා sorry දැන් මෙතන ඉස්සල්ලා කරන්ට් එක තිබ්බේ මෙහෙම දැන් මේක උඩට ගියපු නිසා මාරු වෙන හින්දා right මෙහෙම වෙලා තියෙනවා කරන්ට් එක සලකන ලද්ද මෙහෙම තියලා හැබැයි දකින්න මේ පැත්ත ගත්තාම කරන්ට් එක යනවා මෙහෙමනේ ඊට පස්සේ මේක මාරු වෙන නිසා කරන්ට් එක තියෙන්න ඕනේ මෙහෙම උඩයට මාරු වෙච්ච නිසා හරි දැන් මොකද වෙන්නේ කරන්ට් එක තියෙන පැත්ත මාරු වුණා දැන් මේකේ කරන්ට් එක යන්න ඕනේ කරන්ට් එක යන සම්පූර්ණ තියෙන පැත්ත මෙහෙම තියෙන්න ඕන පැත්ත මෙහෙම තියෙන්න ඕන හැබැයි මේක උඩයට මාරු වෙලා දෙනවා මෙතෙන්ට එද්දි තේරුණාද උඩයට මාරු වුණා උඩයට මාරු වුණාම මෙතනදී මේක උඩයට මාරු වෙලා මෙතන මෙතෙන්ට එද්දි උඩයට මාරු වෙලා තියෙනවා උඩයට මාරු වුණාම මොකද වෙන්නේ අර ආම්ස් වල තියෙන මෙතන AB තිබ්බ එක මෙතන BA වෙලා තියෙනවා අන්න මොකද වෙන්නේ දැන් අපි සලකන ලද්ද දිශාවට විරුද්ධ දිශාවට තමයි වෝල්ටේජ් එක උපරිම වෙන්නේ. තේරුණාද මල්ලි? ඔව් සර්. ඉම්සර මල්ලි? හරි සර් තේරුණා. අපි සලකන ලද්ද දිශාවට විරුද්ධ දිශාවට තමයි වෝල්ටේජ් එක උපරිම වෙන්නේ. right? මෙහෙම තියෙන එක මෙහෙම හැරුණා. අන්න එතකොට මොකද වෙන්නේ? වෝල්ටේජ් එක මෙතනදී මේ බිඳුව ඉඳලා උපරිමයෙන් වැඩි වෙනවා. සාය ඔන්න මේක පැරලල් වෙන්න ගන්නවා. ඔන්න දැන් මේක අඩු. තේරුණානේ? කට්ටියටම right okay since the arms ඔන්න අපි දැන් කියවගෙන යනවා දැන් අපි තේරුම් ගන්න බය නැතුව කියවගෙන යනවා ඔක්කොම ටික since the arms AB and CD are moving parallel to the magnetic field when the rotating coil is in position the conductors do not intersect the magnetic field line right. Therefore, an electromotive force is not induced in the arms AB and CD. Parallel to the magnetic field. Therefore, an electromotive force is not induced. මේක දුන්නා නිදාසේ කියව ගන්න දැන් ඔයාලා දන්නවා සිද්ධිය. මෙහෙමයි. ගොඩාක් තියනවා කියලා බය වෙන්න එපා. දැන් ඔයාලා ඕක මතක තියාගන්න දෙයක් නෑ. නේද? ඔය පින්තූරය දිහා බලපුවාම පින්තූරය මතක තියාගන්න. parallel නම් මොකද වෙන්නේ? perpendicular නෑනේ. එහෙනම් electromotive force එකක් create වෙන්නේ නෑ. It does on when the coil is rotating from position A to position B. A to B කියන මෙතන. The rate at which the field lines are intersected by coil increases. මේක මේ frame එකෙන් armature එකෙන් coil එකෙන් මේකේ මේ lines intersect කරන ප්‍රමාණය වැඩි වෙනවා. Therefore the galvanometer deflection increases accordingly. Galvanometer deflection එක වැඩි වෙනවා. Position B is the position of the coil after the coil has rotated by 90 degrees. මෙතන 90 degrees වලින් මේක හැරලා තියෙනවා. Right. While the coil is moving from position B to position C. දැන් ඔන්න object එක position B ඉඳලා position C වලට යනවා. The coil is rotating from 90 degrees to 180 degrees and the electromotive force during this period keeps decreasing.
and become 0 at position C. දැන් මේක අර පොඩ parallel වීගෙන නිසා මොකද උනේ C වලදී මේක ඔන්න ආයෙ පාරක් අඩු වුණා. ඒකයි ඔය කියන්නේ. Using Fleming's right hand rule, one can find that induced current flow from D to C and B to A. Therefore, the induced current flow through the coil in the direction DCBA. DCBA. ඔන්න මේ පැත්තට ඉස්සෙල්ලා ගමන් කරේ කොහොමද? ABCD වලට. කරන්ට් එක මේ ඉස්සෙල්ලා කරන්ට් එක ගමන් කරේ ABCD. දැන් මෙතන අනුව නම් කරන්ට් එක ආය පාරක් කියන්නේ DCBA වලින්. අපි සලකන ලද පැත්තට විරුද්ධ දිශාවට තමයි කරන්ට් එක යන්නේ. මේ Therefore, the induced current flow through the coil in the direction DCBA. ABCD තිබ්බ එක DCB අනිත් පැත්තට හැරෙනවා. This causes a deflection to the right hand side of the galvanometer. හරි. දැන් ළමයි මෙහෙම කේස් එකක් වෙනවා. දැන් මෙතන galvanometer එකක් ගහලා තියෙන්නේ. galvanometer එකෙන් ළමයි මෙහෙම galvanometer එක කියන්නේ මෙහෙම. මෙතන පෙන්නන්න. මේක galvanometer G කියලා තියෙනවා. මැද්ද මෙහෙම බිඳුව ගහලා තියෙන galvanometer. කරන්ට් එක මේ පැත්තට යනවා නම් galvanometer එක මේ පැත්තට කරනවා. කරන්ට් එක මේ පැත්තට යනවා නම් galvanometer එක මේ පැත්තට කරනවා. right? ඒතකොට galvanometer එකෙන් පුළුවන් ඔය කරන්ට් එක ගන්න දිශාව හොයාගන්න. දැන් මෙතනදී මෙතනදී galvanometer එක අපි හිතමු කරන්ට් එක යන්නේ මේ පැත්තනේ. මේ පැත්තට කරගෙනවා කියලා. galvanometer එකේ කට්ටක් තියෙන පොඩි. කට්ට මේ පැත්තට යනවා. මෙහෙම යනවා. දැන් ඔන්න දැන් ABCD කරන්ට් එක තියෙනකොට. දැන් ඔන්න මෙතෙන්ට එද්දි කරන්ට් එක මේ මෙතෙන්ට එද්දි galvanometer එක මේ පැත්තට ඩිෆ්ලෙක්ට් වෙනවා. ඇයි ඒ කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක මාරු වෙන නිසා. පැහැදිලි නේද? පැහැදිලිද? කදේ ඕකේ. හරි කටියට තේරෙනවා නේද අනිත් අය? අවදිනේ සයවිනි නැද්ද? සයන් ඉන්නවනේ සෙනුදි? ඔව් සර්. හරි. තේරුම් ගන්න උදේ දැන් මතක තියාගන්න එපා ඔය දේවල්. මොකද මතක තියාගන්න. හරි දුන්නාම අතර ගන්න. රයිට් හෑන්ඩ් රූල් එක ගන්නවා. මෙහෙම තියාගන්න ඕනේ. එතකොට මේකෙන් මේක පෙන් මේකෙන් මේක කියලා. හරි. පට දාලා ගාලා ගන්න. ඔක ඔයාලා අමාරුයි අහන්නෙත් නෑ අහන්නේ නෑ කියලා අපිට ඉගෙන නොගෙන ඉන්න බෑ. අහන්නේ නැහැ. ඒවට අදින් අපි දැනගන්න බෑනේ. right? තේරුම් ගන්න බලන්න හැමදේම. හරි එසස් මෙතන කියවන්න. When the coil rotates continuously in this manner, it can be seen that the current flow in the circuit alternates its direction. අන්න right. ඔන්න පළවෙනි තෝරා පෙන්නනවා මේ කරන්ට් එක ඩිරෙක්ෂන් වෙන කතන්දරේ. අපි මේක ඇඳුත් එහෙම මේ හරියට මේ මෙතන අපිට කරන්ට් එක කියලා දාන්න පුළුවන්. අපිට ඕන පළවෙනි අදාට හම්බ වෙනවා අපිට සිලබස් එක ඇතුලේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙච්ච කරන්ට් එක. ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙච්ච කරන්ට් එක. මේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙච්ච කරන්ට් එකක් අපිට හම්බ වෙනවා. right? හරි. Current flow in the external circuit alternates. We can see that the direction of the current flow oscillates periodically. Since the galvanometer deflects to the left in B, becomes 0 in A. ඔන්න මෙතනදී galvanometer deflection එකක් නැහැ. මෙතනදී galvanometer deflection එකක් තියෙනවා වම් අත පැත්තට. මෙතන deflection එකක් නැහැ. මෙතන ආයෙ තියෙනවා දකුණු අත පැත්තට. ඇයි මෙතන ඩිෆ්ලෙක්ෂන් එකක් නැත්තේ? බීම් මේ අවස්ථා A B A C and E බීම් මේ අවස්ථා තුනේදීම මේ බිඳුවයි. එයා බිඳු මාක්කි. ඇයි ඒ? පැරලල් නිසා. ඒ වගේම B and D අවස්ථාවලදී උපරිමයි. ඇයි උපරිම? perpendicularly move වෙන නිසා. right? හොඳට කියව ගන්න ඕන. ඔය දීලා දෙනවා. right? දැන් මම මගේ වර්ඩ් එකක් තියෙන සමහරට මම පොඩ්ඩක් තව මේකේ අර කන්ටෙන්ට් එක අඩු කරන්න බලන්න හරි
current flow is maximum at B and D because the armature moves perpendicular to the magnetic field at those points. මම ආයෙ දීලා තියෙනවා. Current flow is 0 at A and C because the armature moves parallel to the magnetic field at those points. A and C වලදී parallel. A, C and D, A, C and E කියලා දාන්න මම. A, C and E. මම දානවා. A, C and E. A, comma A and E. When the coil rotates continuously in this manner, it can be seen that the current flow in the external circuit alternates with the alternate again වෙනස් වෙනවා. යාගේ direction එක වෙනස් වෙනවා. We can see that the direction of the current flow oscillates periodically since the galvanometer deflects to the right in left in B, becomes 0 in A, C and E. මම කිව්වේ galvanometer deflection එක 0 වෙනවා කියලා. Deflects to the right in D repetitively. නැවත නැවත ආයෙ වෙනවා. That is, the current change its direction in each half cycle during one complete cycle rotation of the coil. The variation of this alternating current or the induced current, induced electromotive force with time can be represented by a sinusoidal wave as shown in the above figure. ඒ කියන්නේ BMA figure එක විදිහට අපිට BMA current එකට අපි නමක් කියනවා විශේෂ නමක් මොකක්ද? අපිට ඊළඟ කොටසදී ඉගෙන ගන්න තියෙන ඕක. මේකට අපි කියනවා alternate current එකක් කියලා. මොකද මේක direction එක මාරු වෙච්ච නිසා. direct current alternate current ගැන අපි ඉගෙන ගන්නවා මේ පාඩමේ ඊළඟ කොටසේ. ඔන්න බලන්න ඔය principle එක පාවිච්චි කරන උපකරණයක් තියෙනවා. මොකද්ද? moving coil magnetic microphone. හරි ඔය සිද්ධිය තමයි පාවිච්චි කරනවා ෆ්ලෙමින්ගේ ඔය induced current එකේ සිද්ධිය. මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්න sound waves නිසා BM එකේ membrane එකක් තියෙනවා. flexible diaphragm. තමයි අපි අර කතා කරද්දී mic එකේ membrane එක vibrate වෙනවා. ඊට පස්සේ membrane එක vibrate වෙද්දී membrane එකට set කරලා තියෙන මේ පැත්තේ moving coil පොඩි coil එකක් තියෙනවා. coil එකක් කියන්නේ නිකන් කම්බි දඟරයක් ඔතලා තියෙනවා BM magnet එකක් වටේට. හරි? අපි කතා කරද්දී අර membrane එක vibrate වෙද්දිම වෙනවා වගේම membrane එක vibrate වෙද්දි මොකද වෙන්නේ? BM coil එකක් vibrate වෙන්න ගන්නවා. අන්න right. අපිට ඕනම් ඔන්න දැන් අවශ්‍ය දේවල් ටික ඔන්න අපිට ලැබිලා තියෙනවා. මොකද්ද? දැන් අපි කතා කරද්දී මොකද වෙන්නේ? ඔන්න දැන් magnetic field එකක් තියෙනවා north ඉඳලා south වලට. දැන් මොකද වෙන්නේ? අපි හිතමු magnetic field එක තියෙනවා මෙහෙම. ඊට පස්සේ magnetic field එක මෙහෙම. object එක දැන් ළමයි මට කියන්න මේකේ දැන් කතා කරද්දී කොහාටද object එක move වෙන්නේ? දැන් මේක sound wave මෙහෙම එනවා නම් මට කියන්න ස්ක්‍රීන් එකේ තියෙන මේ කම්බි දඟර move වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට move වෙන්න පුළුවන් නේද? නැද්ද? මේ පැත්තට move වෙන්න පුළුවන්. ඇයි? දැන් ස්ක්‍රීන් එකක් අපි මෙහාටනේ move වෙන්නේ. ඒකට මේ ස්ක්‍රීන් එක මෙහාට move වෙනවා. ඔන්න එතකොට දැන් magnetic field එක තියෙනවා උඩට. දැන් අපිට පුළුවන් හොයාගන්න current එකේ direction. magnetic field එක මේ පැත්තට magnetic field එක උඩට current එක මේ පැත්තට. අපි අත කැඩයිද මම. මට ඒක අන්න බෑ. magnetic field එක මේ පැත්තට current එක මේ මෙහාට movement එක මෙහාට. magnetic field එක උඩට movement එක මෙහාට current එක මං ඉන්න පැත්තට. ඒ කියන්නේ current එක මේ උඩින් මෙහෙම එනවා. තේරුණා? එතකොට අපි හයියෙන් කතා කරද්දී හයියෙන් කරන්ට් එකක් ඇති වෙනවා. ලොකු කරන්ට් හයියෙන් කරන්ට් එකක් නෙවෙයි. ලොකු කරන්ට් එකක් ඇති වෙනවා. ඇයි? අපි හයියෙන් කතා කරද්දී මේක වේගෙන් මේක membrane එක වේගෙන් vibrate වෙනවනේ. මේක වේගෙන් vibrate වෙද්දී
මේ කොයිල් එක වේගෙන් මේ පැත්තට යනවා. මේක වේගෙන් මේ පැත්තට යනවා කියන්නේ මැග්නටික් ලයින්ස් වැඩියෙන් ක්‍රොස් මේ ඉන්ටර්සෙක්ට් කරනවා. ඒ හින්දා ලොකු කරන්ට් එකක් නිපදවනවා. හරි මම ආයෙ පාරක් කියන්න. ඔන්න මැග්නටික් ෆීල්ඩ් එක මේ පැත්තට කරන්ට් එක යන එක තමයි හොයන්න ඕනේ. මූවමන්ට් එක තියෙනවා මේ පැත්තට. ඔන්න කරන්ට් එක එනවා මම දිහාවට. නැත්තම් අපි ගත්තොත් එහෙම මේ මුඩින් මෙහෙම ගත්තොත් මේ පැත්තට එනවා. තේරුණා නේද? මේ උඩින් බලද්දී මේ පැත්තට එනවා. තේරුණාද? තේරුණා සර්. තේරුම් ගන්න මේවා තේරුම් ගත්තම මාර ලේසි. ඔයාලට තේරුම් ගත්ත කවුරු කෙනෙක් තේරුණා නම් ඔයාලට ගොඩක් තේරෙන්නේ මේක ඇති දෙයක් නෑ නේ. මේ තුන හරියට මේ ගලප ගන්න විතරයි නේ ඕනේ කියලා. right? හරිම ලේසි. හරි. ඊට පස්සේ කියවගෙන යන්න. When a sound reaches the diaphragm of the microphone, the diaphragm vibrates in and out. හරි. මම මෙහෙමලම ඇත්තටම මම හිතුවේ දැන් මම වල කලිනුත් මේ අර printed notes දාලා තියෙන එකක් තමයි. printed notes දෙද්දී අර සමහර වෙලාවට මම ඔය මගේ වැඩත් එක ටියුට් එක හදලා ඉවරදී මහා රෑ වෙනවා. හරිද ටිකක් tough schedule එකක් නේ තියෙන්නේ මේ දවස් ටික. ඒ නිසා එතකොට මට දැන් සමහර වෙලාවට ඔයාලට කලින් print කරන්න වෙලාව දෙන්න බැරි වෙනවා. හැබැයි ඒක හොදක් තියෙන්නේ මට ගොඩක් වෙලාව නම් ඔයාලත් එක්ක මේ දේවල් කතා කරන්න පුළුවන්. ඒක ළමයි අර ඔයාලා ඉගෙන ගන්න වෙලාවේ සුපිරිම සිහියෙන් අහගෙන හිටියොත් මේ දේවල් සිතාවටම ආයේ පටර තේරෙනවා. පටර තේරුණා මට ආයේ තේරෙනවා ලොජික් එක තේරුණාම ළමයි ඒක ආයේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. හරි. ලොජික් එක ඇප්ලයි කරන විදිය පොඩ්ඩක් බලන්න ඕනේ. මම මෙතනදී ඔයාලා තේරුණා නම් මේක තේරෙනවා. අවුලක් නැහැ. මේක මොකක් දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. මේ අර මේ මැග්නටික් ෆීල්ඩ් එකයි ඩිරෙක්ෂන් එකයි ඒව ටික තමයි තියෙන්නේ. පොඩි ඉගෙන ගත්තාම ලේසි. හරි කටපාඩම් කරන්න යන්න එපා මේක එහෙම සතපහක තේරුමක් නැහැ. ඊට කරන්න ගොඩක් වැඩ දෙනවා. ඒ නිසා ෂේප් එකේ අහගෙන ඉන්නේ. හරි අපි දැන් ඔන්න සිද්ධිය දන්නවා කියවගෙන යමු. When a sound reaches the diaphragm of the microphone, the diaphragm vibrates in and out. Then the light coil attached to it also vibrates accordingly. දැන් මේ coil එකත් vibrate වෙන්න ගන්නවා. Since the coil vibrates in a magnetic field, the magnetic flux linked to the coil changes, inducing an electromotive force in the coil. Since the coil vibrates in the magnetic field, the magnetic flux linked to the coil changes. Flux එක වෙනස් වෙනවා. මෙයාගේ magnetic lines කැපෙනවා මේ coil එකේ. දැන් කිව්වොත් මේ magnetic lines මෙහෙම තියෙන්නේ කියලා. magnetic lines කියන කවුරුහම මේ ඇහැට පේනේව නෙමෙයි ඈ. imaginary lines හැබැයි ඒ වගේ ඇත්තටම බලපෑමක් තියෙනවා අර. මොනවද longitude latitudes වගේ තමයි. මේක උඩටත් තියෙනවා. මේක coil එක මෙහාට යද්දි මේ lines වල කැපෙනවා coil එක. මේකයි ඔය කියන්නේ. Since the coil moves in both directions, the direction of the electromotive force alternate. අන්න. තව දෙයක්. මෙතන coil එක දැන් මෙහෙම අපි කතා කරද්දී පිටිපස්සට ගිහලා මේක නතර වෙලා තියෙන්නේ නේද? මේ අර දන්නවනේ ස්ප්‍රින් එකක් කියන එක ඉස්සරහට පස්සට යන්න පුළුවන් නේ. ඒ හින්දා ඉස්සරහට ගිය coil එක පිටිපස්සටත් එනවා. එතකොට හාත්පසින්ම ඔබ බලන කරන්ට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙනවනේ. මේක ඔබ්ජෙක්ට් එක මේක ගියේ මේ පැත්තට නම් කරන්ට් එක මේ පැත්තට. හරි. ඕක ආපහු වෙද්දි මෙහාටනේ කරන්ට් එක ඇතුළට. කරන්ට් එක යන දිශාව චේන්ජ් වෙනවා. තේරුණානේ? හරි. කරන්ට් එක නම් මේ මෙතන යනවා දැන්. තේරුණාද මං කියන්නේ? තේරුණා. මේ දැන් මම කියනවා තේරුන්නේ නැත්තම් හොඳම දේ මේ හොඳට තේරුම් ගන්න ඔය level maths කරනවා නම් science කරනවා නම් bio කරනවා නම් ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන මේ දවල් පට්ටටම ඕනේ. ඒ නිසා හොඳට අහගන්න වගේ කතා කරලා මොනවද මේ කියලා දුන්නේ කියලා හොඳට මගෙන් අහගන්න. right? Since the coil moves in both directions, the direction of the electromotive force, this generates a small alternating current in the microphone
that varies corresponding to the variations of the sound reaching the dipole. කයි ඔය කියන්නේ. හරි මම බයිසිකල් ඒ ඩයිනෝමෝ එක කතා කියවලා ඉවර කරන්නම්. හරි මෙතනදී මේ බයිසිකල් ඩයිනෝමෝ එකේ බේම් මේ කැලේ තමයි රෝදර හයි කරලා තිනවා. ඔයාලා දැකලා තියෙන ඩයිනෝමෝ එක දාගෙන බයිසිකලේ පදිද්දී යන සද්දෙකුත් ඇහෙනව නේද? රූස් ගන්න සද්දයක් ඇහෙනව නේද? අර ඇතිලෙන සද්ද ටයර් එකේ. ඔව් සර්. දැන් මෙතනදී කැරකෙන්නේ කොයිල් එකවත් මොකවත් නෙමෙයි මැග්නට් එක. මැග්නට් එක කැරකෙද්දි ළමයි මෙතනත් වෙන්නේ අර කලින් මේ සන්තෑසියම තමයි. මොකද වෙන්නේ? මෙතන මේ නෝත් පෝල් එකේ ඉඳලා සවුත් පෝල් එක තියෙනවනේ. දැන් මේකේ මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් මෙහෙම තියෙනවනේ. මේක නිකන් තියෙද්දි මුකුත් වෙන්නේ නැහැ. මේක කැරකෙද්දි මේ මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් උත් කැරකෙනවා. මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් කැරකෙද්දි ඒව ඉන්ටර්සෙක්ට් වෙනවා මේ කම්බි දඟරේ පොටවල් එක්ක. මොකද වෙන්නේ? ඒවා කැපෙනවා. මතකද ළමයි අර උඩින් මම කතා කරා අර මේ අර ටියුබ් මොකද අර කම්බි දඟරයක් වටේට මෙහෙම මොතලා තියෙනවා. අර ගෑන් ළමයි පිරිමි ළමයි කතන්දරේ කතා කරේ. මෙතනදී මැග්නට් එක මේ පැත්තට ගෙනාවත් ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වුණා. මේක මොකද අර කොයිල් එක ගැලෝනෝමීටරයකට ගහගෙන මේ කොයිල් එක මෙහාට ගෙනිච්චා ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වුණා. මේක මෙහාට ගෙනාවත් මේක මෙහාට ගෙනාවත් අවස්ථා දෙකේදීම ඩිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. right අන්න ඒ විදිහට මෙතනදී ළමයි අපිට ඩිෆ්ලෙක්ෂන් එක බලා ගන්න කියන්නේ කොහොම හරි මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් කැපෙන්නයි ඕන එච්චරයි ඕන. හරි මෙතනදී මොකද උනේ? මැග්නටික් ෆීල්ඩ් ලයින්ස් කැපෙන්න ගන්නවා මේ මෙතනදී. ඇයි මේක මේ මැග්නට් එක කරගෙන නිසා. ඒ හින්දා මොකද වෙන්නේ? කරන්ට් එකක් ජෙනරේට් වෙනවා. තේරුණාද සිද්ධිය? මම ඔක වැඩි කතා කරන්න කියන්නේ ලොකුවට දැන් දන්නවන සිද්ධිය නිසා කිව්වේ නැහැ. තේරුණාද? නැද්ද? තේරෙනවා. හරි ලොකුවට මේ වගේ ගැඹුරින් අධ්‍යයනය කරන්න නෑ සිරාවටම තියෙන ටික චුට්ට අපි කතා කරමු. හරි. When its rough head is arranged to touch a tire of a bicycle, it rotates fast when the tire is rotating. Tire එක කරගෙද්දි මේක කරගෙනවා හයියෙන්. ඔයාලා දැකලත් ඇති ඔයාලා නිකන් ඒක එක්ස්පීරියන්ස් කරලත් ඇති සමහර විට දැන් ළමයි කොහොමද දන්නන්නේ මට නම් ඒක මතකයි මං ගාව තිබ්බවම එක. එතකොට බයිසිකලේ අපි හයියෙන් පදිද්දි ලොකු එළියක් දෙනවා. ඇයි ලොකු කරන්ට් එකක් දෙනවා. ලොකු කරන්ට් එකක් ජෙනරේට් වෙනවා ඇයි? අර magnetic field lines වේගෙන් කැපෙන නිසා. Right? Then the cylindrical magnet connected to the rough head also rotates. Since the magnetic field linked to the coil wound around the soft iron changes now, an electromotive force is induced in the coil. When the bicycle is ridden fast, the speed of the wheels increases. Then the head of the dynamo, which is in contact with the tire, also rotates fast, increasing the rotation of the speed of the magnet. The increased rate of change of the magnetic field linked to the coil increases the induced electromotive force, which gives rise to a larger current. Therefore, the brightness of the bicycle lamp increases with the speed of the bicycle. Right? මෙතනදී energy transformation එකක් එනවා නිතරම අපිට විභාගෙදී අහනවා. ඔයාලා පේපර් කරා නම් පහුගිය පේපර් 4 ඔයාලට මේ දේවල් පුළුවන් ඒක. පේපර් එක කරාද කට්ටිය? කරාද? මෙතනින් නෑ නේ ඔක්කොම කරලා තින්න ඕනේ. කොහොමද පේපර් එක ලේසිද? මම බැලුවේ නෑ. තව මම මාගින් එක හදලත් නෑ ඒක. ලේසිද? මම එදා රෑම දුන්නේ නෑ. ලේසිද පේපර් එක? දිනු. කරේ නැද්ද? නයි. හරි. An energy transformation takes place in a dynamo. In order to generate electricity, the dynamo has to be rotated. Therefore, in a dynamo, the energy is Therefore, in a dynamo, the energy is converted from mechanical energy to electrical energy. කැරකෙද්දී නේ බලන්නකෝ electricity generate වෙන්නේ එහෙනම් අපි කියනවා energy transformation එකක් තියෙනවා මොකද්ද? මේක mechanical energy ඉඳලා electric energy වලට convert කරනවා කියන්නේ. Right.
ඕකේ හරි මං අදට තව දිනවා අපි ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ටික කරමු අපි මම අදට ඔයාලට මෙතනින් නවත්තන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ දේවල් මම මේක එවන්න ඔයාලා බලන්න අනිවාර්යෙන් රයිට් ප්‍රශ්න තියෙනවා නම් අනේ මගෙන් අහන්න හරි අහන ළමයි ඉන්නවා ගොඩක් අය අහනවා සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් තමයි අහන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න හරි මම අදට නවත්තන්න